තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ අගෝස්තු මාසයේ 5 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 1ට අපි එකතු වෙන්නේ අභිධම්මත්ත ප්‍රදීපිකා ධර්ම ග්‍රන්ථයෙන් කොටසක් සාකච්ඡා කරන්නයි. අපි මුලින්ම තෙරුවන් සරණ ගිහිල්ලා ඉමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. අපි පොතත් ෂෙයා කරමු. මම ෂෙයා කරන්නම් පොත. හොඳයි, මම හිතනවා පේනවා ඇති කියලා. අපි පසුගිය සතියේ කතා වුණේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව කොහොමද අපි වටහා ගන්නේ කියලා. විශේෂයෙන්ම ඒ එක් එක් සත්‍ය ගත්තාම දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියනකොට ඒ උදාහරණයක් වශයෙන් අන්තිම එක ගත්තොත් මාර්ග කියන එක, මාර්ගය වූ ආර්ය සත්‍යයක් නොවූ ධර්ම මොනවද කියන එක කතා කරා. ඊට පස්සේ මාර්ගය නොවූ ආර්ය සත්‍යයන් මොනවද කියලා, ඒ වගේම මාර්ගය වූ ආර්ය සත්‍ය කුමක්ද කියලා, මාර්ගය නොවූ ආර්ය සත්‍ය නොවූ ධර්ම මොනවද කියලා. ඉතින් ඒ ආකාරයෙන් අපි මේක මේ ඉගෙන ගන්නේ මේවා හරි හැටි දැන ගැනීම සඳහායි. ඉතින් අදට નિયમિતව අපිට තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයෝ ශුන්‍යතා විදිහට කොයි විදිහටද ඉගෙන ගත යුත්තේ කියලා. අපි කලිමුත් කතා කරලා තියෙනවා මේ බුදුදහමේ ශුන්‍යතාවය කියනකොට යමකින් ශුන්‍ය වීම මිසක් කිසිවක් නැත කියන අර්ථයෙන් ශුන්‍යයි කියලා කියන්නේ නැහැ. එහෙම කිසිවක් නැහැයි කියලා කියන්නේ නැහැ. යම් දෙයකින් ශුන්‍ය නම් ඒ දෙයින් ශුන්‍යයි කියලා තමයි අපි ඉගෙන ගන්න. එතකොට මේ දුක කියන එක ගත්තාම දැන් විඳ යුතු දුකක් නැහැ කියලා කියන්නේ. මේ ටික අපි කියව ගමු. විඳ යුතු දුකක් නැහැ. විඳ යුතු දුකට පැමිණි ඒ වගේම දුක් විඳින කිසිම පුද්ගලයෙක්, එහෙම නැත්නම් යාට අපි කියනවා වේදකයෙක් කියලා. ඒ කියන්නේ විඳින්නෙක් නැහැ. ක්‍රියාවක් ඇත, ක්‍රියා සම්පාදක වූ කිසි පුද්ගලයෙක්වත් කාරකයෙක් නැත. ඒ කියන්නේ මේ අපි දැන් මේ ඉගෙන ගන්නේ මේ අපි දැන් ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන්, සත්‍ය වශයෙන් ඉගෙන ගන්න මේ අපි කතා කරන කොටස් ගත්තාම ඒවා හුදු ධර්ම ටිකක් විතරයි. ඒවා හුදු ධර්ම හැටියට පවතින දේවල්. ඇති වෙලා නැති වෙන හුදු ධර්ම. හැබැයි නිර්වාණය ගත්තාම අපි දන්නවා ඇති වෙලා නැති වෙන එකක් නෙවෙයි. ඒක අසංකත ධාතුවේ හින්දා ප්‍රත්‍යයන්ගෙන් හට නොගත් එකක්. ඒකින්ද අපිට එහෙම කියන්න බෑ ඇති වෙලා නැති වෙන එකක් ආදී වශයෙන් අපිට නිර්වාණ ධාතුව ගැන එහෙම සඳහන් කිරීමට හැකියාවක් නැහැ. නමුත් අපි දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය වගේ දේවල් ගන්නකොට ඒවා හුදු ධර්ම තමයි අපි එතනදී සලකා ගන්න. එහෙම මිසක් එතන කරන්නේ විඳින්නේ ආදී වශයෙන් ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒක තමයි මෙතනදී විශේෂයෙන් මේ ශුන්‍යතා කියන එකෙන් අපි මතු කරගන්න උත්සාහයක් ගන්න. එතකොට මේ විඳින පුද්ගලයෙක් නැහැ. දුකක් තියෙනවා, විඳ යුතු දුකක් තියෙනවා. හැබැයි දුක කියන එක අපි කතා කරන්නේ මොනවද දුක කියන්නේ කියලා? අපි කියවා පීලන, සංతాප, විපරිණාම අර්ථයෙන් නේද? පීලන සංකත පීලන, සංකත, සංతాප, විපරිණාම
කියන ඒ අර්ථ හතර ගත්තාම අපි දුක කියන එක හඳුනගත්තා. ඒ දුක ඇති වෙන්නේ මොනවද? දුක කියලා අපි ගත්තෙම පරමාර්ථ ධර්මය තමයි දුක කියලා ගත්තේ. ඒ කියන්නේ දුකක් කියන එකක් තියෙනවා. හරි, ඒ වගේම විඳ යුතු දුකක් කියනකොටත් අපිට කායික මානසික දුක් වගේ විඳ යුතු දුකක් තියෙනවා. හැබැයි ඒ විඳින පුද්ගලයෙක් ගැන අපිට කියන්න බෑ. ඒ අවස්ථාවේදී අපි හිතුවොත් එහෙම දෝමනස්ස සිතක් ඇති වෙනවායි කියලා. දෝමනස්ස සිතේ එක ලක්ෂණයක් තමයි ඒ දුක් වේදනාව කියන එක. එතකොට එහෙම දුක් වේදනාවක් තියෙනවා. ඒ දුක්ඛ සහගත සිතක් පහළ වෙනවා. නමුත් දුක කියන එක ඒ දෝමනස්සේ කියන එක පුද්ගලයෙකුට ගාවලා අපිට කියන්න බෑ. නමුත් අපි සම්මුතිය පිළිගන්නේ කෙනෙක් දුක් විඳිනවා, කෙනෙකුට දුක ඇති වෙනවා කියලා තමයි සම්මුතිය කතා කරන්නේ. නමුත් දැන් මේ පරමාර්ථයට යනකොට අපිට තේරෙනවා ඒවා හුදු ධර්මතා. ඒවා හුදු ධර්මතා නිසා සිද්ධ වෙන දේවල්. දැන් විශේෂයෙන් ගත්තම කායික දුක ගත්තොත්. කායික දුක කිව්වොත් කියලා ගන්නකොට අපි දන්නවා ඒක විපාකයක් නිසා. ඒ කියන්නේ පෙර කරන ලද අකුසල කර්මයක විපාකයක් නිසා ලැබෙන ප්‍රතිඵලයක් මිසක් ඒකට පුද්ගලයෙක්ව ගාවන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි මෙතෙන්දි තේරුම් ගන්න ඕනේ. නැත්තම් අපි දුක් විඳින පුද්ගලයා අතීතේ පව් කරා කියලා ඒ මිනිස්යාවට ගරහන ගතියක් තියෙනවා. එහෙම නෙවෙයි. එහෙම නෙවෙයි අපි බලන්න ඕනේ මේවා සම්පූර්ණයෙන්ම ගත්තාම පරමාර්ථ ධර්ම හේතුඵල සම්බන්ධය නිසා ඇතිවන ධර්ම. එහෙමනම් ඒකට පුද්ගලයෙක්ව ගාව ගන්න එකේ අර්ථයක් නැහැ. එතකොට දැන් අපි එහෙමනේ කාරකයක් නැහැ කියලා කරන කෙනෙක් නැහැ. ඒක දුක ඇති කරන්නේ අහවලයි කියලා කියන්නේ. දැන් එක සූත්‍ර දේශනාවක අහනවනේ කච්චාන ගොත්තද? ඒ වගේ නමක් මට මතක වෙන්නේ. ඒ දුක ඇති කරන්නේ තමන්ද කියලා අහන බුදුරජාණන් වහන්සේ කියලා එහෙම අහන්න එපා කියලා. ඒ ප්‍රශ්නේ වැරදි කියලා. ඒතකොට දුක ඇති කරන්නේ අනුන්ද කියලා අහනවා. ඒ ප්‍රශ්නයත් වැරදි කියලා කියනවා. දුක ඇති කරන්නේ තමනුත් අනුනුත් දෙගොල්ලම එකතු වෙලාද කියලා අහනවා. එහෙම අහන එකත් වැරදි කියනවා. ඊළඟට අහනවා දුක ඇති කරන්නේ තමනුත් නෙවෙයි අනුනුත් නෙවෙයිද කියලා අහනවා. එහෙම ඇහුවත් ඒ ප්‍රශ්නේ වැරදි කියනවා. එතෙන්දි දෙන උත්තරේ තමයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරාදී වශයෙන් ගිහිල්ලා ඒ පටිච්ච සමුප්පාද ධර්මය පෙන්නලා අන්න ඒ විදිහටයි දුක ඇති වෙන්නේ කියලා කියනවා මිසක් එතනට කිසිම පුද්ගලයෙක්ව ගාව ගන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට හොද්දටම තේරුම් කරගන්න ඕනේ දෙයක් තමයි මේ හුදු ධර්මතා හේතු ඵල නිසා ඇති වෙනවා මිසක් යමෙක් කරනවා යමෙක් විඳිනවා ආදී වශයෙන් අපිට කතා කරන්න පුළුවන් දේවල් නෙවෙයි කියන එක අපි බොහෝම සූක්ෂමව තේරුම් ගන්න වෙනවා. ඒක තමයි මේක දුකක් කියලා දෙයක් තියෙනවා. නමුත් විඳින්නෙක් නැහැ. ඒ දුක සම්පාදනය කරන්නෙකුත් නැහැ. හරි? ඒ වගේම දුක කියන එකේ සංසිඳීමක් තියෙනවා. දුකේ නැතිවීමක් තියෙනවා. හැබැයි ඒ දුක නැති බවට පත්වෙච්ච පුද්ගලයෙක් නැහැ. ඒ කියන්නේ නිබ්බුතේ කියලා කියන්නේ එයා දුකෙන් අයින් වෙච්ච පුද්ගලයෙක් කියලා අපිට නම් කරන්න බෑ ඇත්තටම. අපි සාමාන්‍යයෙන් ගන්නකොට අපි කියනවා රහතන් වහන්සේන් දුකෙන් මිදිලායි කියලා. හැබැයි එහෙම කියන්නේ මේ සම්මුතිය අපි කතා කරන්නේ. නැත්තම් බලුවාම ඒ ධර්ම ඇතිවීමට තිබ්බ හේතු නැති කිරීම නිසා ඒ ධර්ම ඇති නොවන එක තමයි එතෙන්දි වෙන්නේ. ඒ වගේම මාර්ගය ගැන කතා කරනකොට මාර්ගයක් තියෙනවා. වැඩි යුතු වෙච්ච මාර්ගයක් තියෙනවා. නමුත් ඒ මාර්ගයේ ගමන් කරන පුද්ගලයෙක් නැහැ. ඒකයි අපි කියන්නේ. අපි නමුත් අපි සාමාන්‍යයෙන් කියනවා මාර්ගස්ත පුද්ගලයා හඳුන්වනට ඒ විදිහට හඳුන්වන ඒ ඔක්කොම පැනවීම. ඒ පැනවීම මෙහෙම තිබ්බට ඇත්ත වශයෙන්ම මාර්ගස්ත පුද්ගලයා කියලා කියන්නේ එතන මාර්ගසිතත් මාර්ගසිතේ ඇතිවෙන චෛතසික ධර්මයන්ගෙත් හට ගැනීම අවස්ථාවට අපි ඒ විදිහට සම්මුතිය හැඳින්වීමක් කරනවා. අන්න ඒ වගේ තමයි අපිට තේරුම් ගන්න ඕනේ. ඒ වගේම වේදකෙක් එහෙම නැත්නම් විඳින්නා වූ සත්වයක් හෝ පුද්ගලයෙක් හෝ ඒ වගේම කාරක කරන්නා වූ සත්වයක් පුද්ගලයෙක් හෝ නිබ්බුත නිවනට පත්වෙච්ච සත්වයක් පුද්ගලයෙක් හෝ ගමික කියලා කියන්නේ ගමන් කරන්නා වූ ඒව පුද්ගලයෙක් හෝ අවිද්‍යාමාන බැවින් එහෙම විද්‍යාමාන වෙන්නේ නැහැ කෙනෙක්. වේදක කාරක නිබ්බුත ගමක කියන සත්ත්ව පුද්ගල අතුරින්
ශුන්‍යයි කියන එක දැනගන්න ඕනේ. මොකද්ද ශුන්‍ය වෙන්නේ? දුක්ඛ සත්‍ය කියන එක, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන එක මේ සත්ත්ව පුද්ගල භාවයෙන් ශුන්‍යයි කියන එක දැනගන්න ඕනේ. අන්න ඒක තමයි මෙතන විශේෂයෙන්ම මේ ශුන්‍යතාවය කියලා කියන්නේ. ඒකට කිසිවක් නැහැ නෙවෙයි. මේවා සත්ත්ව පුද්ගල ගතියෙන් ශුන්‍යයි. එහෙම කරන සත්වයේ පුද්ගලයෙක් කියලා අපිට විද්‍යාමාන වන දෙයක් නැහැ කියන එක තමයි මෙතෙන්දී තේරුම් කරලා දෙන්නේ. ඊළඟට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න අතරමැදදී ඊට පස්සේ කියනවා මේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය කියන සත්‍ය දෙක ගත්තාම ඒකේ දුහ කියලා කියන්නේ නিত্য පැවැත්මක්. නিত্য එක දිගට පැවැත්මක්. ඒ වගේම සුභ ගතියක්, සුභ ස්වභාවයක්, සුඛ ගතියක්, සුඛ ස්වභාවයක්, ආත්ම ගතියක්, ආත්ම ස්වභාවයක් කියන එකෙන් ඒ සියල්ලම ශුන්‍යයි කියලා. ඒ දෙකම දුක්ඛ සත්‍ය, සමුදය සත්‍යයත් ගත්තාම නিত্য භාවයෙන්, සුභ භාවයෙන්, සුඛ භාවයෙන්, ආත්ම භාවයෙන් ශුන්‍යයි කියලා මෙතනදී සඳහන් කරනවා. ඊළඟ නිරෝධ සත්‍ය ගත්තාම ඒක ආත්ම භාවයෙන්, ආත්ම ස්වභාවයෙන් ශුන්‍යයි කියලා. එතකොට එතන අපිට කියන්න බෑ මේ සුඛ, සුභ, ආත්මේ ස්ථිර එහෙම කියන්න බෑ. නමුත් ඒක ආත්ම ගතියෙන් ශුන්‍යයි කියලා කියනවා. ඊළඟ මාර්ග සත්‍ය ගත්තාමත් මාර්ග සත්‍යයත් ස්ථිරව පවතින දෙයක්. ඒ කියන්නේ මේක භවයෙන් භවයට යන්න පුළුවන් දෙයක්. එහෙම දුහ ගතියක්. දුහ කියලා කියන්නේ ඒකයි. අර නිච්චෝ දුවෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ කියලා කියන්නේ නিত্য වූ, ස්ථිර වූ, නිච්චෝ දුවෝ සස්සතෝ ශාස්වත වූ, විපරිණාමයටපත් නොවන ආකාරයෙන් මේ කිසිම දෙයක් ගන්න පුළුවන් දෙයක් නෑ මෙතන. ඒවා කෙරෙන් ශුන්‍යයි. එහෙම ගැනීම කෙරෙන් ශුන්‍යයි කියන එකයි කියන්නේ. ස්ථිර වශයෙන්, සුඛ වශයෙන්, ආත්ම වශයෙන් කියන ඒ ස්වභාවයන්ගෙන් ශුන්‍යයි මේ මාර්ග සත්‍ය ගන්නකොට. ඊළඟට මෙතෙන්දී සඳහන් කරනවා දුක්ඛ සමුදය මාර්ගය කියන ඒ සත්‍ය තුන කියන එක නිරෝධ සත්‍යයෙන් ශුන්‍යයි. නිරෝධ සත්‍ය එකට ගාව ගන්න බෑ. නිරෝධ සත්‍ය තියෙන්නේ ඊට පිටින්. ඒතර දුක්ඛ සමුදය මාර්ගය කියන සත්‍ය තුන නිරෝධ සත්‍යයෙන් ශුන්‍යයි. ඊළඟට නිරෝධ සත්‍ය ගත්තොත් දුක්ඛ සමුදය මාර්ග කියන සත්‍යයන් කෙරෙන් ශුන්‍යයි. ඊළඟට ඵලභූත වෙච්ච දුක්ඛ සත්‍යයි. මේ ඵලභූත වුණා කියලා කියන්නේ යම් කාරණයක් නිසා ඵලයක් බවට තමයි මේ දුක්ඛ සත්‍ය ලැබෙන්නේ. එහෙනම් මේ දුක්ඛ සත්‍ය හේතු භූත වූ සමුදය සත්‍ය කෙරෙන් ශුන්‍යයි. ඒකට හේතු උනේ සමුදය සත්‍ය. ඒ සමුදය සත්‍ය කෙරෙන් මේ ඵලයක් වෙච්ච දුක්ඛ සත්‍ය ශුන්‍යයි කියලා කියනවා. එතකොට ඵලභූත වූ නිරෝධ සත්‍ය හේතු භූත වූ මාර්ග සත්‍යයෙන් ශුන්‍යයි කියලා. ඒ කියන්නේ මාර්ගය නිසා තමයි නිරෝධය ලැබෙන්නේ. හැබැයි මාර්ගය කියන එකෙන් ශුන්‍යයි නිරෝධය. ඒක වෙනම ඵලයක්. අර මාර්ගය කියන එක වෙනම හේතු වශයෙන් යෙදෙනකොට නිරෝධය කියන ඵලය ලැබෙනවා මිසක් ඒ දෙක අතර එකිනෙකට මේ ඕවර්ලැප් වීමක් නැත්නම් එකිනෙක හරහා යෑමක් නැහැ. දෙක වෙන් වෙන්ම තියෙන්නේ. ඒකයි අපි මෙතනදී ශුන්‍යයි කියලා කියන්නේ. ඊළඟට ගත්තාම ඵලභූත වූ දුක්ඛ නිරෝධ. දැන් දුක කියන එකත් සමුදය ඵලයක්. නිරෝධය කියන එකත් මාර්ගයේ ඵලයක්. ඒක නිසා අපි මෙතනදී කියනවා ඵලභූත වෙච්ච. ඵලයක් වශයෙන් හටගත්ත දුක්ඛය, නිරෝධය කියන සත්‍ය දෙක හේතු භූත වූ. ඒකට හේතු වෙච්ච සමුදය මාර්ග කියන එක සත්‍යයන් කෙරෙන් ශුන්‍යයි. ඔය ආකාරයෙන් එකිනෙකින් කොයි විදිහටද මේක ශුන්‍ය විදිහට බලන්න කියන එක පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඒ කියන්නේ මේ එකිනෙකක් හේතුඵලය නිසා මේවා සකස් වෙනවා මිසක් වෙනත් විදිහක සම්බන්ධකම් මෙතනදී පෙන්වන්නේ නැහැ. මූලික වශයෙන් ඒක තමයි අපිට හිතා ගන්න තියෙන්නේ. ඒකයි මේ එකිනෙකින් ශූන්‍ය බව මේ ආකාරයෙන් අපිට පෙන්වලා දීලා තියෙන්නේ. ඊළඟට මේ සත්‍ය හතර පෙන්නනවා නොයෙකුත් විදි ආකාරයෙන්. දුක්ඛ සත්‍ය ගත්තොත් ඒක විද වශයෙන්. ඒ කියන්නේ එක් ආකාරයකින් කොහොමද මේ දුක්ඛ සත්‍ය විස්තර කරන්නේ? සියලුම දුක් සසර, ඒ කියන්නේ සංසාර දුක පැවැත්වීම වශයෙන් මේ දුක්ඛ සත්‍ය කියන එක ආකාරයක් වෙනවා. ඒ දුක්ඛ සත්‍යයේ තියෙන එක ආකාරයක් තමයි සංසාර දුක්ඛය පවත්වීම තමයි ඒකේ ලක්ෂණය. අන්න ඒ ආකාරයෙන් මේක එක විදිහකට අපිට අර්ථ දක්වන්න පුළුවන්.
තව විදිහකට අර්ථ දක්වන්න පුළුවන්. ඒ තමයි නාම රූප වශයෙන්. නාම රූප කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. ඒ කොහොමද කරන්නේ? නාම රූප ගත්තහම අපි දන්නවා නාම රූප ඇති වෙන තැන් වෙන වෙනම තියෙනවා. සමහර තැන්වල නාමයයි රූපයයි දෙකම ඇති වෙනවා. සමහර තැන්වල රූපය පමණයි. සමහර තැන්වල රූපය නැතුව නාමය පමණක් ඇති වෙනවා. හැබැයි දැන් පටිච්ච සමුප්පාදයේ අංග 12 නාම රූප කියනකොට මේ සියලු ස්ථාන වලට පොදු විදිහට තමයි එතන කියලා තියෙන්නේ. ඒක නිසා ඒක හැම තැනටම අපිට යොදා ගන්න බෑ. දැන් අපි අරූපය ගත්තොත් එහෙම එතන නාම රූප කියලා කොටසක් නැහැ. එතන තියෙන නාම විතරයි. හැබැයි ඒ නාම ඇති වෙන්නේ මොකටද? ප්‍රතිසන්දි විඥානය නිසා තමයි නාමය ඇති වෙන්නේ. අන්න ඒ විදිහට අපිට ඒක තේරුම් ගන්න වෙනවා. එතකොට අපි අසඤ්ඤ සත්‍යය ගත්තොත් එතන තියෙන රූපේ විතරයි. ඒ රූපේ ඇති වෙන්න හේතු වුණේ මොකද්ද? ඒට අදාළව කරගත්ත චේතනාව නැත්නම් කර්මය තමයි එතන රූපයක් පමණක් ඇතිව ප්‍රතිසන්දිය ගන්න හේතු වුණේ. ඉතින් එතකොට නාම රූප වශයෙන් ගත්තාම මේක ද්විද වෙනවා කියලා. නාම කියන කොටසයි රූප වශයෙන්. නාම රූප. එතකොට දෙකක්. අන්නේ දෙවිධ ආකාරයකින් බලන්න පුළුවන්. කාම ලෝකයේ ගත්තාම රූප ලෝකයේ ගත්තාම අරූප ලෝකයේ ගත්තාම ඒ භවවල උප්පත්ති ભેදයෙන් මේක තුන් ආකාරයකට කැඩෙනවා. ඒක තමයි මේ තුන් ආකාරයෙන් බලන විදිහ තමයි මේ කාම රූප අරූප කියන භවයන් ආශ්‍රයෙන් බලන එක. දෙආකාරයෙන් බැලුවේ නාම රූප වශයෙන්. තුන් ආකාරයෙන් බැලුවේ කාම රූප අරූප භවයේ උප්පත්ති ස්වභාවය අනුව. ඊළඟට මේක හතර වැදෑරුම් වෙනවා. ඒ කොයි විදිහටද? ආහාරයන්ගේ ભેද වශයෙන්. මොනවද ආහාර හතර? කාටද මතක? අර පස් ආහාර ඒකද? පස් ආහාර මනෝ සංචේතන ආහාර මුලින් මේක මොකක්ද? කබලින්කාර ආහාර, මනෝ සංචේතන පස් ආහාර, මන සංචේතන ආහාර, විඥාන විදිහට මේ සත්‍ය බෙදනවා කියලා තියෙනවා. අන්නේ ඒ ආකාරයෙන් බෙදා ගන්නත් පුළුවන්කමක් තියෙනවා කියලා. ඊළඟට පංච උපාදානස්කන්ධයන්ගේ ભેද වශයෙන් පංචවිධ වෙනවා. එතකොට දැන් මේ අපි දැන් මුලින්ම කිව්වනේ මේ නාම රූප හැටියට බෙදනවායි කියලා. ඒ නාම රූප හැටියට බෙදනවා කියනකොට නාම රූප කියන්නේම අපි පොදුවේ ගත්තාම පංච උපාදානස්කන්ධය. හරි? අන්න ඒ විදිහට ගත්තාම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ඒ උපාදානස්කන්ධ හැටියට මේක පස් ආකාරයක් වෙනවා. දැන් ඒක ඇත්තම තවදුරටත් පල්ලෙහා සඳහන් වෙනවා. අපි ඒක පොඩ්ඩක් බලමු පස්සේ. ඊළඟට සමුදය සත්‍ය. සමුදය සත්‍ය දැන් අපි ඔය පස් ආකාරයක් වෙනකම්ම බැලුවේ. ඒකවිද, ද්විද, ත්‍රිවිධ, චතුර්විධ, පංචවිධ කියලා බැලුවේ දුක්ඛ සත්‍ය පිළිබඳව. හරි? මොකද පංච උපාදානස්කන්ධයේ දුකයි කියන එක අපි මුලින්ම අහලා තියෙනවා, දැකලා දැනගෙන තියෙනවානේ. ඒ අනුව මේ පස් ආකාරයකට බෙදෙන හැටි තමයි ඔය පෙන්වන්නේ. ඊළඟට සමුදය සත්‍ය කොහොමද? ඒක ආකාරයකින්. ඒකවිධ වෙන්නේ සසර දුක් පැවැත්වීම වශයෙන්. දැන් අර කලින් කිව්වේ සසර දුකේ පැවතීම වශයෙන් තමයි දුක්ඛ කියලා කිව්වේ නේද? දැන් සසර දුක් පැවැත්වීම. දැන් සමුදයෙන් තමයි සසර දුක් පැවැත්වීම කරන්නේ. දුක ඇති වෙන්නේ සමුදය නිසානේ. එතකොට මේ අන්න ඒක පවත්වන ගතිය තියෙන්නේ මේ සමුදය සත්‍ය නිසා. ඊළඟට අපි දන්නවා සමුදය සත්‍ය කියලා කියන්නේ පරමාර්ථ හැටියට ගත්තොත් මොකද්ද සමුදය සත්‍ය කියලා කියන්නේ? ලෝභ චෛසිකයනේ. ලෝභ චෛසිකේ නේ. නැත්නම් ලෝභය නැත්නම් ලෝභ චෛසිකේ. ලෝභ සහගත සිත් මූලික වශයෙන් බෙදෙන කොටස් දෙකකට. ඒ තමයි දිට්ඨි සංප්‍රයුක්ත, දිට්ඨි විප්‍රයුක්ත කියලා. හරි? එතකොට අන්න ඒ බෙදීම යටතේ මේක ආකාර දෙකකින් පෙන්වන එකක් තමයි දිට්ඨි සංප්‍රයුක්ත වෙච්ච සමුදය සත්‍යයක් තියෙනවා. අනිත් එක තමයි දිට්ඨි විප්‍රයුක්ත වෙච්ච සමුදය සත්‍යයක් තියෙනවා. දැන් මේකට රේරුකාණේ හාමුදුරුවෝ දෙන බොහොම ලස්සන උදාහරණයක් තමයි දැන් යම්කිසි කෙනෙක් හොරකමක් කරනවා. යම්කිසි පොල් වත්තකින් වගේ පොල් ගෙඩියක් හොරකම් කරනවා. පොල් ගෙඩියක් හොරකම් කරනකොට එයා හිතනවා මේ පොල් වත්තේ අයිතිකාරයට ඕන තරම් සල්ලි තියෙනවා. ඒකින්ද එයාට මේක නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ කියලා මේක හොරකම් කරනවා. එයා දන්නේ නැහැ දැන් මේකේ කර්ම විපාකය ගැන එයාට හිතන්න මේකක් නැහැ. එයාට දෘෂ්ටියකින් වැහිලා තියෙනවා.
එයාට දිට්ටි සම්ප්‍රයුක්ත වේ ලෝභය පහළ වෙනවා. එතකොට එතන තියෙන ලෝභය සමුදය සත්‍ය වෙනවා. දැන් දිට්ටි විප්‍රයුක්ත කියලා කියන්නේ එහෙම දෘෂ්ටියක් නැතුව යම් කෙනෙක් කරනවා. දැන් උදාහරණයක් හැටියට පොඩි ළමෙක් ආසාවට යම් කිසි දෙයක් අරගන්නවා. එයාට එතනදී මේ අර විදිහේ දෘෂ්ටි මුකුත් තියදිලා නැහැ. නමුත් එයාගේ හුදු ආසාව නිසා, හුදු ලෝභය නිසා යමක් ගන්නවා. ඒ වගේ තැනකදී එතන දිට්ටියක් එදිලා නැහැ. ඉතින් ඒ ආකාරයෙන් මේ දිට්ටි සම්ප්‍රයුක්ත, දිට්ටි විප්‍රයුක්ත. ඒ වගේම විශේෂයෙන්ම අපි ලෞකික සම්මාදිට්ඨියට පැමිණලා ඉන්නවා නම් කවුරු හරි එයාට මල්ලි අවසරයි මේ දැන් දිට්ටි සම්ප්‍රයුක්ත දිට්ටි විප්‍රයුක්ත දැන කියනකොට ඔයක් වань පොඩි ළමයෙක්ට ඒ දිට්ටියක් නැතුව කියලා. ඉතින් ලොකු අයගේ මොකක්ද ඒක උදාහරණයක් ගන්න පුළුවන්. ඒක තමයි මම කියන්නේ. දැන් අපි බලන්න බඩගින්න ඉන්න වෙලාවක මොකක් හරි කෑමක් දැකලා අපිට ඒකට මේ ආසාවක් ඇති වෙනවා. ඒ ආසාව ඇති වෙනකොට අපේ දෘෂ්ටිය නිසා නෙවෙයි ඒ ආසාව ඇති වෙන්නේ. ඒ කායික අවශ්‍යතා නිසා, ඒ වගේම අපි රස දන්න හින්දා ඒවට කැමැත්තක් ඇති වෙනවා. ඒ වගේ තැනකදී මේ දෘෂ්ටියක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ලෞකික සම්මාදිට්ඨියට පැමිණි බෞද්ධයෙක් ගත්තොත් එයාටත් දෘෂ්ටි සම්පූර්ණයෙන්ම නැති කරනව නෙවෙයි. නමුත් බොහෝ විට එහෙම මේ දිට්ටි සම්ප්‍රයුක්ත සිත් පහළ නොවෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම මේ ටිකක් ලෞකිකව සිත දියුණු කරලා තියෙනවා නම් එයාටත් දිට්ටි සම්ප්‍රයුක්තව සිත් පහළ වෙන එක අඩු වෙන්න පුළුවන්. හැබැයි ඒක එයා සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කළා නැහැ. නමුත් එහෙම අඩුවක් තියෙන්න පුළුවන්. මොකද එයාට ඒ ගතිය ලැබෙන්න පුළුවන්. හැබැයි සම්පූර්ණයෙන් අයින් වෙලා නැහැ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. හුදු ලෝභයේ පමණක් ක්‍රියාත්මක වෙනවා. අනිත් එක තමයි මානය ඇති වෙන වෙලාවක. දැන් අපි හිතමුකෝ මානයක් ඇති වුණා කියලා. දැන් තමන් වෙන කට්ටිය කුසලයක් කරලා හරි ඒ ගැන හිතනකොට මානයක් ඇති වුණොත්. දැන් හොඳ දානයක් දීලා ඒ ගැන හිතනවා මං අනිත් අයට වඩා හොඳට දානයක් දුන්නයි කියලා ලෝභ සිතින් ඒක කල්පනා කරනවා. ඒ ලෝභ සිතින් කල්පනා කරන්නේ යම් කිසි මානයකුත් එක්ක. ඒතර මානය කියන එක දිට්ටි විප්‍රයුක්ත සිත්වල යෙදෙන්නේ නැහැ. එහෙමනම් ඒ මානය සහිත සිත් ගත්තාම ඒවත් දිට්ටි විප්‍රයුක්තයි. ඉතින් අන්න ඒ වගේ කරුණු කාරණා තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් විශේෂයෙන් හිතලා බලන්න ඕනේ තැන්. ඉතින් එතකොට මෙතනදී සමුදය සත්‍ය කියන එක දිට්ටි සම්ප්‍රයුක්ත, දිට්ටි විප්‍රයුක්ත හැටියට බෙදිලා යනවා. ඊළඟට මේක තුන් ආකාරයට බෙදෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා හැටියට. දැන් තණ්හාව කොටස් තුනයි. තණ්හාවට තමයි අපි සමුදය කියලා කියන්නේ. සමුදය සත්‍ය කියන්නේ ඒක කාම තණ්හා හැටියට හෝ භව තණ්හා හැටියට හෝ විභව තණ්හා හැටියට බෙදලා යනවා. ඊළඟට මේ තණ්හාව කියන එක ප්‍රහාණය කරන අවස්ථා හතරක් තමයි මේ මාර්ගසිත පහළ වෙන අවස්ථා හතර. කියන්නේ මුලින්ම අපි බැලුවොත් එම් සෝවාන් මාර්ගසිත ගන්නකොට අපායගාමී යම්කිසි ලෝභ සිතක් නැත්නම් අපි හිතුවොත් එහෙම සතර අපාය වැටීමට බලපාන යම්කිසි ලෝභයක් තිබුණොත් ඒ ලෝභය ඇති වෙන්නේ නැහැ. ඒ මාර්ග සිතින් ඒක ප්‍රහාණය වෙනවා. ඊළඟට සකදාගාමී වෙනකොට කාම භූමියේ එකපාරක් පමණක් ඉපදෙන විදිහට එයාගේ ලෝභය දුරු වීමක් වෙනවා. ඊළඟට කාම තණ්හාව කියන එක තමයි එතනදී තුනී වීමක් වෙන්නේ. ඊළඟට අනාගාමී වෙනකොට කාම භූමිය වලට එන්න තිබුණා නම් යම් කිසි ලෝභයක් ඒ ලෝභයේ සහ මුලින්ම දුර වෙනවා. නැවතත් කාම භූමියට පැමිණීමක් නැහැ. ඊළඟට අරහත්ත්වයට ගත්තාම කිසිම භූමියකට ප්‍රතිසන්දියක් නොගැනීම වශයෙන් ඒ තණ්හාව හොඳටම දුර වෙලා යනවා. ඉතින් අන්න ඒ විදිහට මේ හතර මාර්ගයෙන් පහ කළ හින්දා ඒක ඒ සමුදය සත්‍ය චතුර්විධ වෙනවා කියලා මෙතෙන්දි පෙන්නනවා. ඊට පස්සේ ස්කන්ධ හැටියට ගත්තාම ස්කන්ධ පහ කෙරෙහි පවත්නා තණ්හාව වශයෙන් පංචවිධ වෙනවා. රූපස්කන්ධයට යම් තණ්හාවක් තියෙනවා නම් ඒක එක විදියක්. ඊට පස්සේ වේදනා ස්කන්ධයට යම් කිසි තණ්හාවක් තියෙනවා නම් ඒක ඒ ආකාරයේ ගන්නවා. ඊට පස්සේ සංඥාවට ඇති තණ්හාව, සංස්කාරයට ඇති තණ්හාව, විඥාණයට ඇති තණ්හාව කියලා ඒ ආකාරයෙන් අපිට
ස්කන්ධ පංචකයට ඒක බෙදලා පස් විදිහක් කියලා දක්වන්න පුළුවන්කමක් තියෙනවා. ඒක තමයි අපි කියන්නේ අර මේ විඥාන ඨිති ගැන කතා කරනකොට අපි කතා කරනවා රූප උපග විඥාන ඨිති කියලා. එතකොට ඒක රූපය ආශ්‍රය කරගෙන තමයි එයාගේ සිත බැඳිලා පවතින්නේ. ඊළඟට තව කොටසක් තියෙනවා වේදනා උපග විඥාන ඨිති කියලා. එයාට තියෙන්නේ වේදනාව පැත්තට. බාරව දැන් යම් කෙනෙක් අපි හිතුවොත් එහෙම ධ්‍යාන ලබා ගන්න යෝගී ගත්තොත් අපි හිතුවොත් එහෙම මේ දේශ කියන්නේ බෞද්ධ දර්ශනය අහලා නැති කෙනෙක් ගමුකෝ. එහෙම කෙනෙක් ගත්තොත් දැන් ඒ සුඛය කියන ඒ ධ්‍යාන අංගයට සුඛය කියන්නේ වේදනාව. ඒ වේදනාවට තණ්හා කිරීම වශයෙන් එයාට ඒ පිළිබඳව සිත් බැඳිලා ගිහිල්ලා ඊට අනුරූපව රූපාවචර බ්‍රහ්ම ලෝකවල ප්‍රතිසන්දියක් ගන්න එක සැකසෙනවා. එතකොට සංයූපක වේදනා විඥානට්ඨේදී සංඛාරූපක විඥානට්ඨිති කියලා ඒ ආකාරයෙමුත් මේ විඥානයේ පිහිටන දේවල් අතරින් ඔය ස්කන්ධවල ওই විදිහට පිහිටීමක් තියෙනවා විඥාණයට. ඉතින් මෙතනදී කියන්නේ මේ ස්කන්ධ පංචකය කෙරෙහි පවතින තණ්හාව වශයෙන් පංචවිද වෙනවා කියලා. ඊළඟට කියනවා රූප තණ්හා ආදී විදිහට 6 විදිහක් වෙනවා. මොනවද ඒ? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ඩබ්බ තණ්හා, පොට්ටබ්බ තණ්හා, ඩබ්බ තණ්හා, අනිත් එක ධම්ම තණ්හා හැටියට ඔව් ෂඩ්විද වෙනවා කියලා පෙන්වනවා. එතකොට 6 විදිහකට සමුදය සත්‍ය කියන එක මෙතෙන්දී පෙන්වලා තියෙනවා. දුක්ඛ සත්‍ය 5 ආකාරයකින් පෙන්වනවා. සමුදය සත්‍ය 6 ආකාරයකින් පෙන්වනවා. ඊළඟ නිරෝධ සත්‍ය. නිරෝධ සත්‍ය කියන එක අසංකත කියන ගති ලක්ෂණය මතු කරලා කියන එක ඒක විදයි කියලා. මොකද අසංකත කියලා කියන්න පුළුවන් එකම දේ තමයි අතරම නිරෝධ සත්‍ය. අනිත් කිසිම දෙයකට අසංකතයි කියලා කියන්න බෑ. එතකොට ඒක විද වෙනවා කියලා කියනවා. ඒ එක ආකාරයකින් අසංකත නිසා ඒක විදයි කියලා කියනවා. ඊළඟ පර්යාය වශයෙන් කියලා කියන්නේ මේ නිරෝධ සත්‍ය කියන එක තව ටිකක් එක කෝණ වලින් බලලා කෝණ දෙකකින් බලලා නැත්නම් අවස්ථා දෙකකින් බලලා ද්විද වෙනවා කියලා කියනවා. කොටස් දෙකක් වෙනවා කියලා. ඒක තමයි නිරෝධය කියන එක සෝපදිශේෂ නිරෝධය, අනුපදිශේෂ නිරෝධය කියලා කොටස් දෙකකට බෙදලා පෙන්නනවා. මොකද්ද සෝපදිශේෂ නිරෝධය කියලා කියන්නේ? සියලු කෙලෙස් දුරු කිරීම. හරි. ඒක හරි. තව ටිකක් විස්තර කරන්න. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී බුද්ධත්වයට පැමිණියා කියන්නේ උන්වහන්සේ සෝපාදිශේෂ නිර්වාණයටපත් වුණා. උපාදිශේෂ කියන්නේ ස්කන්ධ පංචකයේ පරිනිර්වාණය. හරි. එතකොට මේ සෝපදිශේෂ කියලා කියන්නේ ස්කන්ධ වලින් අයින් වෙලා නැහැ සම්පූර්ණයෙන් නේද? නමුත් කෙලෙස් වලින් අයින් වෙලා තියෙනවා. කොහොමද ඒ කෙලෙසුන් නැසුව නේද? කෙලෙසුන් නැසන එක තමයි සෝපදිශේෂ නිර්වාණය කියලා කියන්නේ. අපි කියනවා ක්ලේශ පරිනිර්වාණය කියලාත් ඒක හඳුන්වනවා නේ. කෙලෙස් පිරිනිවෙනවා. හැබැයි ස්කන්ධ පංචකයේ පැවැත්ම තියෙනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒ ස්කන්ධ පංචකයේ පැවැත්ම තියෙනවා. නමුත් අනුපදිශේෂ නිර්වාණය කියන්නේ ඒ ආකාරයෙන් සෝපදිශේෂ නිර්වාණයටපත් වෙච්ච රහතන් වහන්සේ කෙනෙක් නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවසානයේදී ස්කන්ධ පරිනිර්වාණය තමයි අනුපදිශේෂ නිර්වාණය කියලා කියන්නේ. අනුපදිශේෂ නිරෝධය කියලා කියන්නේ කිසිම ශේෂයක් නැතිව නිවනටපත් වීම. ඒ කියන්නේ අපි කියන්නේ මොකද්ද? භෞතිකව පිරිනිවීමනේ. කෙලෙස් පිරිනිවීම නෙවෙයි මේක ස්කන්ධ පිරිනිවීම. ඒක තමයි අනුපදිශේෂ කියලා කියන්නේ. මේක පැහැදිලිද ප්‍රශ්න තියනවාද? සෝපදිශේෂ අනුපදිශේෂ කියන එක. තමා වෙන්න මහත්මයා මේ අනුපාදිශ පරිනිර්වාණය ධාතු පරිනිර්වාණයත් අනුපාදිශේෂ පරිනිර්වාණයක් විදිහට හිත අන්තිමටම ධාතුන් වහන්සේලා ඔක්කොම පරිනිර්වාණයටපත් වෙනෝනේ වජිරාසන පුණ්‍ය භූමියේදී. ඒකත් අනුපාදිශේෂ පරිනිර්වාණයක්ද? මෙහෙමයි. අපි කියන්නේ නැහැ සාමාන්‍යයෙන් ගත්තාම సంతානය කියන එක. දැන් අපේ ගත්තොත් සංසාරේ පවතිනා වූ
අපි సంతානය කියලා ගන්නෙ මොකද්ද? సంతානය කියලා ගන්නෙ යම් පුද්ගලයෙකුට සාපේක්ෂව තමයි අපි ගන්නෙ ඔය ස්කන්ධ වගේ දේවල් අපි හඳුන්වනකොට පුද්ගලයා කියන අපි මේ නම් කිරීම හැටියට ගන්නකොට ඒ సంతානයක් කියලා කියන්නේ ජීවත් වෙන සත්වයක් පිළිබඳව තමයි කතා කරන්නේ. එතකොට මෙතන අනුපාදිශේෂ කියලා කියන තැනදී සම්පූර්ණයෙන්ම මේ సంతානයේ අවසාන ස්කන්ධ ටික නිරුද්ධ වෙන තැන. එතනින් පස්සේ අපි ඒක නැවතත් පුද්ගලයෙකුට සම්බන්ධ කරන්නේ නැහැ. නමුත් ධාතු පරිනිර්වාණය කියන එක ගැන අපි අහලා තියෙනවා. ඒ ධාතුන් වහන්සේලා අවසානයේදී ඔක්කොම එක් රැස් වෙලා ඊට පස්සේ එතනින් නැත්තටම නැති වෙලා යනවා කියන දේ. නමුත් එතනදී අපි අනුපාදිශේෂ කියන එක භාවිතා කරන්නේ නැති බවයි මගේ වැටහීම. මොකද එතනදී අර සත්ව సంతානේ එහෙමත් නැත්නම් අර සසර කියන එකේ නිමාව දකින්න තැන නිසා අනුපාදිශේෂ කියලා ගන්නෙම පිරිනිවන් පාන ස්කන්ධ පරිනිර්වාණය තමයි ගන්නෙ. ධාතු පරිනිර්වාණය කියන එක අනුපාදිශේෂයේ යටතට අයිති වෙන්නේ නැහැයි කියන එකයි වැටහීම. වෙනත් කෙනෙකුට ඒ පිළිබඳව අදහසක් තියෙනවද? කාටද කියන්න පුළුවන් යමක්? අපේ විනිතා මහත්මිය? තෙරුවන් සරණයි සර්. ඉතින් ඔබතුමා කියප එක හරි එහෙම තමයි. සෝපදිශේෂ කියන්නේ බුදුහාමුදුරුවෝ කෙලෙස් නැසුව නිසා. ඊට පස්සේ අනුපදිශේෂ කියනවා ස්කන්ධවල නිරෝධය. ඉතින් ওই දෙකම දැන් බුදුහාමුදුරුවන්ගේ ශරීරය ජීවමාන ශරීරයෙන් සිද්ධ වෙලා ඉවරයි. දැන් තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ලෝකේ පුරා බබලවන්නේ. ඉතින් ඒවා යම් දවසක එකතු වෙලා ඒ විනිරෝධය ඇති වෙනවා කියන්නේ ඒක ධාතු පරිනිර්වාණය එක වෙනම මේකක්. එහෙමයි මට කියන්නේ. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි පැහැදිලි කිරීමට විනිතා මහත්මිය. හොඳයි අපි යමු ඊළඟ එක. නෑ මේ මල්ලි සමා වෙන්න මල්ලි ධම්ම තණ්හාව ගැන පොඩ්ඩක් මට කියලා දෙනවද? ධම්ම තණ්හාව. ඔව් ධම්ම තණ්හාව. එතන ධම්ම කියලා කියන්නේ මොනවද කියලා කල්පනා කරොත් අපිට දැන් මෙහෙමනේ දැන් සමහර වෙලාවට දැන් ධම්ම කියලා කියන්නේම අපේ අරමුණු වෙනම ගත්තොත් අපිට තියෙනවා රූප අරමුණු තියෙනවා, ශබ්ද අරමුණු තියෙනවා, ගන්ධ අරමුණු තියෙනවා. ඒ කියන්නේ සමහරලාට රූපයකට කැමති වීම, කැමති වෙනවා. හරි ඒ පිළිබඳව ඇසුරු කිරීම. අපි තණ්හාව පැත්තෙන්ම ගමුකෝ. රූපයකට ඇති තණ්හාව. ඊට පස්සේ සද්දයකට ඇති තණ්හාව, ගන්ධයකට, රසයකට, ස්පර්ශයකට ඇති තණ්හාව කියනකොට අපිට මේ භෞතිකව ලැබෙන දේවල් කෙරේ තමයි ඒ තණ්හාව තියෙන්නේ. සමහර වෙලාවට අපි බලන්න අතීතයේ දේවල් මතක් කරමින් සතුටු වෙන අවස්ථාවක් තියෙනවානේ. ඒක සංඥා මාර්ගෙන් නේද? සංඥාව වෙන්න පුළුවන්, චේතනාව වෙන්න පුළුවන්, Tamanට ඇති වෙච්ච ශ්‍රද්ධාවක් ගැන වෙන්න පුළුවන්, Tamanට ඇති වෙච්ච ලෝභයක් ගැන වෙන්න පුළුවන්. ඒ අර නාම ධර්ම වලට යම්කිසි අපි තණ්හාවක් කරනවා නම් අන්න ඒක තමයි ධම්ම තණ්හාව කියලා කියන්නේ. එතකොට එතනදී සම්පූර්ණයෙන්ම ගන්නේ භෞතික දේවල් නෙවෙයි, රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන භෞතික දේවල් නෙවෙයි. ඒ ගන්න රළු ගොරෝසු ඒවා නෙවෙයි. නමුත් අපේ අත්දැකීම් වලදී ලැබපු දෙයක්. දැන් අපිට පරණ දෙයක් මතක් කරලා අපි නැවතත් hina වෙන ගතියක් තියෙනවානේ මෙහෙම දෙයක් වුණා කියලා. එතනදී මේ සංඥා චේතනා ඒටි අර නාම ධර්ම ටික මතක් කරලා තමයි hina වෙන්නේ. ඒ ලෝභයක් ඇති වෙලා. ඒ වගේ දේවල් වෙනවා අපිට. ඒ කියන්නේ පංචද්වාරාවජන සිත් වලින් නෙමෙයි මනෝද්වාරාවජන සිත් වලින් ගන්න හැම දෙයක්ම ධම්මාරම්මන. අන්න මනසින් ගන්න හැම ආරම්මණයක්ම ධම්මාරම්මණයක් වෙනවා. හැබැයි මේ හැම ධම්මාරම්මණයම අපි තණ්හාවෙන් ගන්නෙ නෑ. දැන් බලන්න උගක් වෙලාවට අපි ඥාතියෙකුගේ වියෝව වගේ දෙයක් සිහි වුණොත් අපි ඒක තණ්හාවෙන් ගන්නෙ නෑ. නමුත් අපි තණ්හාවෙන් ගන්නෙම හුඟක් වෙලාවට බොහෝ විට අපි ආස්වාදනය කරන දෙයක්. ආස්වාදනය කරන දෙයක් ගැන හිතලා ඒ ගැන තණ්හාවෙන් ගැනීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි අපි කාපු බීපු දෙයක් ගැන හරි හිතලා මේ තණ්හාවෙන් අපි ගන්නවා. ඒක කැමැත්තක් ඇති කර ගන්නවා. ඉතින් ඒ තමයි ධම්ම තණ්හා කියලා කියන්නේ. ඒ මිසක් මේ ධර්මයට ඇති තණ්හාව නන් නෙවෙයි. එතකොට අපිට ඒකත් පැටලිලි ලියා ගන්න ඕනේ. ධර්මයට ඇති තණ්හාව නෙවෙයි. හොඳයි. ඊර්වන් සර්ණයි ජයන්ත මහත්තයා පොඩ්ඩක් ඒක පැහැදිලි කරගන්න අහන්නේ. දැන් අපි මෙහෙම කිව්වොත් හරිද?
වර්තමානව පංචද්වාර වලින් ඇස කන නාසය දිවකයෙන් ගන්න වර්තමාන අරමුණු වලට ඇතිවන තණ්හාව හැර ඒ පංචද්වාර වලින් ඇතිවෙන අතීත අනාගත වර්තමාන අතීත අනාගත වශයෙන් නැතිවෙන තණ්හාවත් මනෝද්වාරිකවම ඇතිවෙන තණ්හාවත් කියන ඔක්කොම අයිති නේද ධම්ම තණ්හාවට. එහෙමද ගන්නෙ? මට අයිති වෙනවා. ඔව් හැබැයි මෙහෙම දැන් මනෝද්වාරය කිව්වහම අපිට කාල නියමයක් නැතුව අපිට මේ අරමුණු ගන්න පුළුවන් වර්තමානයේ. ඔව්. ඔව්. ඒක නිසා මේ හැම දෙයක්ම එතනට ගැලපෙනවා නේද? ඒ කියන්නේ අර මේ මොකක්ද කියන්නේ අපිට පංචද්වාරික අරමුණු හැර පංචද්වාරික අරමුණු හැර අනිකුත් අරමුණු කෙරෙහි අපිට එන තණ්හාව. ඒ කියන්නේ ශ්‍රීමති මහත්මිය මට පොඩ්ඩක් එතන අහන්න ඕනේ. ශ්‍රීමති මහත්මිය ඒ කියන්නේ දැන් අර අපි පංචද්වාර වාජ්‍යයෙන් කුමක් ගත්තත් අපි වොත්තපන සිතෙන්නේ ජවන් සිත් වලට යන්නේ. එතකොට ඒ චිත්ත වීචි දෙක තුනක් ගිහිල්ලා එහෙම ජවන් වලට යනකොට වොත්තපන සිතෙන් ඒ අරමුණුත් මේ ධම්ම අරමුණු වලට අයිති වෙනවා කියන එකද මේ ශ්‍රීමති මහත්මිය කිව්වේ අර මනෝද්වාර වාජ්‍යන සිත් 67ට අමතරව පොඩ්ඩක් ඒක කියලා දෙන්න කරුණාකර. අපිට තේරුණාද මම අහපු එක? ඒ කිව්වේ දැන් අපි දැන් චක්කු ප්‍රසාදයට දැන් අරමුණු වෙන වර්තමාන ආරම්මණයකින් නිසා ඒ ආරම්මණයට ඇති වෙන තණ්හාව නෙමෙයි. එතකොට ඒ ආරම්මණයට ඇති වෙන තණ්හාව ඇති වෙන්න පුළුවන් ඔය සිත් වලින්. එතකොට අපිට ගන්න තියෙන්නේ ජයන්ත මහත්තයක පැහැදිලි කරලා දෙන්න මේ තව වැරදි නම් අඩුපාඩු තියෙනවා. ඒ කියන්නේ දැන් දැනට ගන්න අරමුණක් වර්තමානික අරමුණක් අපි හිතමුකෝ ඇහෙන් ගත්තා කියලා. එතකොට ඒ ඇහෙන් ගත්තු වර්තමානික අරමුණ නිසා ඒ චිත්ත වීතිවල මනෝද්වාර වර්ධනෙන් පස්සෙත් ඇති වෙනවනේ තණ්හාව විතක්ක ਵਿਚාර ආදි වශයෙන් වේදනා තණ්හා ඇති වෙනවනේ. අන්න ඒ තණ්හාව හැර කියලා තමයි කිව්වේ. එතකොට ඒ ඇති වෙච්ච අරමුණ තව අවුරුද්දකින් එහෙම නැත්නම් සුමානකින් ඒ වගේ පහු කාලයක ඇති වෙනවා නම් එතකොට ඒක වර්තමාන අරමුණක් නෙමෙයිනේ. අන්න ඒ විදිහට ඇති වෙන එකක් අතීතේ හෝ අනාගතේ හෝ ඇති වෙන අරමුණු ඊළඟට අපි ඒ ගන්න අරමුණු වල අර තියෙනවනේ ඒ අරමුණු අපේ මතකයේ තියෙනවනේ ඒ මතකය නිසා දැන් අපිට දැන් රුවන්වැලි චෛත්‍යරාජින් වහන්සේ වඳින්න අවශ්‍ය නම් අපිට වඳින්න පුළුවන්. ඒ වගේ අර අතීතයේ ගත්තු අරමුණු නිසාත් අනාගතේ ගත්තු අරමුණු නිසාත් පංචද්වාරිකව වර්තමානයේ ඇති වෙන අරමුණු නිසාත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම චිත්ත වීති ගිහිල්ලා මනෝද්වාරිකව ඇති වෙන තණ්හාවක් එන්න පුළුවන්. ඇත්තටම මමත් ඇහුවේ ජයන්ත මහත්තයාගෙන් පැහැදිලි කරගන්න එක. ඒ විදිහට කිව්වොත් හරිද කියලා. මංගල සර්ගේ පාඩම් වලදී පළවෙනි වසරට කරන එතෙන්ද ගත්ත එකක් තමයි ඔය ඔව් අපි ජයන්ත මහත්තයාටම යමු. ජයන්ත මහත්තයා ඒක පැහැදිලි කරලා දෙන්න තෙරුවන් සරණයි. ඔව් දැන් අපි ධම්මාරම්මන කියනකොට ඒක හොඳයි. මේ ප්‍රශ්නේ ඇත්තටම මේ ගැඹුරින් හිතලා බලන්න වටින තැනක් ඒක. මේ පින්සිද්ධ නායරිනකට ඒක ඇහුවේ. දැන් ධම්මාරම්මන කියනකොටම විශේෂයෙන්ම මනසින්ම තමයි අරමුණු ගන්න. ඒ කියන්නේ මනස උපයෝගී කරගෙනම තමයි ඒ අරමුණ ගන්න. දැන් අපි රූපයක් බලනකොට ඇස උපකාර කරගෙන ගන්න. එහෙම බලන දෙයක් නෙවෙයි. තනිකරම මනසටම එන අරමුණක්. මනසටම එන්නේ මොකද්ද? අපේ භවාංග සිත බිඳගෙන ඒ අරමුණ අපේ හිතට එනවා. ඒ හිතට එන අරමුණ තමයි අපි ධම්මාරමුණ කියලා කියන්නේ. එතකොට දැන් හුඟක් වෙලාවට බලන්න අපි මේ භාවනා කරනකොට S2 පියාගෙන භාවනා කරනකොට අපිට කොච්චරනම් අරමුණු සිතට එනවද? ඒ කියන්නේ අපේ හිත පිට යනවා කියලා කියන්නේ අපේ හිත වෙනත් අරමුණකට යනවා. හැබැයි ඒ අරමුණ ඇහෙන් ඒ වෙලාවට දකින්න රූපයක්වත් නැත්නම් කනට ඇහෙන ශබ්දයක් වෙනවත් එහෙම නැත්නම් නාසයට දැනෙන ගන්ධයක් වෙනවත් එහෙම නැත්නම් දිවට දැනෙන රසයක් ගැනවත් කයට දැනෙන වේදනාවක් ගැනවත් නෙවෙයි අපි සම්පූර්ණයෙන්ම අපේ සිත අතීතයට දුවන ගතිය ගොඩක් තියෙනවා. හුඟක් වෙලාවට දුවන්නේ අතීතයට. ඒ අතීත අරමුණු එන්නේ මනෝද්වාරයටමයි එන්නේ. එතකොට ඒ වගේම සමහරට ඒ ආශ්‍රයෙන් අපිට ඒ අතීත සිද්ධිය නිසා හෝ ඊට පස්සේ ඒ පිළිබඳව අනාගතයේ පිළිබඳවත් අදහස් ඇති වෙනවා. කියන්නේ අපි හිතුවොත් එම අපිට මතක් වුණොත් කවුරු හරි අපි හිතමුකෝ S2 පියාගෙන ඉන්නවා. මම මේ S2 පියාගෙන ඉන්න වෙලාව ගත්තේ විශේෂයෙන්ම S අරගෙන ඉන්නකොට අපිට නොයෙකුත් දේවල් ඇහැට ගැටෙනවනේ. දැන් ඒකත් අයින් කළා. ගත්ත වෙලාවක් ගත්තාම අපේ හිතට
එන දෙයක්. දැන් අපේ දරුවෙක් මතක් වුණා නැත්නම් දෙමව්පියෝ මතක් වුණා කියනකොට අපි හිතමුකෝ දෙමව්පියෝ මතක් වුණා. දෙමව්පියෝ මතක් වුණාම බලන්න යන්න ඕන කියන ඔන්න අනාගත හැඟීමක් එනවා. ඒ විතරක් නෙවෙයි ඒවා චිත්ත රූපත් එක්ක තමයි අපිට මෙවි අපේ මනසට ඇතුල් වෙන්නේ. ඒ සියල්ලම ධම්මාරම්මන. සමහරට සංඥා විදිහට චේතනා විදිහට අපි මෙහෙම කරන්න ඕනේ, දානයක් දෙන්න ඕනේ, හරි මොනවා හරි කියලා ඒ එන අදහස් සියල්ලම ධම්මාරම්මන. ඒවා භෞතික ආරම්මන නෙවෙයි. මනසටම එන ආරම්මන. ඒකින්ද තමයි අපි ඒ ධම්මාරම්මන කියලා කියන්නේ. මේ ධම්මාරම්මණයක් ආපුවාම දැන් ඔය විශේෂයෙන්ම ඔය ධම්මසංගණී ප්‍රකරණයේදී වගේ තැන්වල හුඟක් වෙලාවට කුසල් සිත් අකුසල් සිත් හට ගන්න තැන්වලදී කියන්නේ කොහොමද? කියනවා දැන් කුසල් සිතක් ඇති වෙන තැනදී කියන පළවෙනි කුසල් සිත ගත්තාම කියනවා කොහොමද කියන්නේ? යස්මින් සමයේ සෝ කාමාවචරං කුසල චිත්තං උප්පන්නං හෝති සෝමනස්ස සහගතං කියලා කියනවා. කියලා ඉවල මොකද්ද කියන්නේ? රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්බ තස්මින් සමේ පස්සු හෝති ආදි වශයෙන් කියන්නේ. ඒ කියන්නේ ඒ කුසල සිත් ඔය අරමුණු හයම කෙරෙහි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අකුසලයේ කියන කොටත් ඔය ලෝභ සිත ගැන කියන කොටත් කියන්නේ මේ විදිහටමයි. යස්මින් සමයේ අකුසලං චිත්තං උප්පන්නං හෝති සෝමනස්ස සහගතං දිට්ඨිගත සම්පයුක්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා. එතකොට යම් යම් වා පනාරබ්බ ඒ යම් යම් අරමුණක් අරගෙන සිත් පහළ වෙනවා නම් අන්නේ ලෝභ සිත ඇති වෙන අවස්ථාව කිව්වේ. ඒක නිසා මේ අපිට මනසට එන අරමුණු තමයි එතකොට එතනදී ධම්මාරම්මන කියලා කියන්නේ. මං හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. අයිරින් අක්කා ඒක එහෙම තමයි මංගල සෝරුත් කියලා. හරි. ඒ විදිහට අපි හිතාගමු. හොඳයි. එහෙමනම් අපි ඉදිරියට යමු. දැන් අපි කතා කරන්නේ දැන් කතා කරලා කතා කරමින් යන්නේ නිරෝධ සත්‍ය කියන්නේ අසංකත නිසා එක විද කියලා කිව්වා. ඊට පස්සේ අපි සෝපදිශේෂ අනුපාදිශේෂ විදිහට ද්විදයි කියලා කිව්වා. ඊට පස්සේ භවත්‍රය කෙරෙන් මොකද්ද මෙතන භවත්‍රය කියලා කිව්වේ? කාම භව, රූප භව, අරූප භව. කාම භව, රූප භව, අරූප භව කියන ඒ භව තුන කෙරෙන් සංසිඳීම් වශයෙන් ඒවා ඇති වෙන්නේ නැහැ ඊළඟට නේද? මතුවට හට නොගන්නා අර්ථයෙන් තුන් ආකාරයි කියලා කියනවා. ත්‍රිවිධ වේ කියලා කියනවා. ඊට පස්සේ චතුර්විධ මාර්ගයෙන් පැමිණිය යුතු වනෙහින් චතුර්විධ වේ. දැන් මේක ටිකක් ගලප ගන්න ඕනේ තැනක්. දැන් බලන්න මේ නිවනට පැමිණෙන්නේ චතුර්විධ මාර්ගයෙන් කියලා කියනවා. ඒ කියන්නේ සෝතාපන්න මාර්ගයෙන්, සකදාගාමී මාර්ගයෙන්, අනාගාමී මාර්ගයෙන්, අරහත් මාර්ගයෙන් තමයි මේ නිර්වාණය කියන එකට පැමිණිය යුත්තේ. නැත්නම් මේ සියලු සංසිඳීම් ඇති කරන්න ඔය මාර්ග හතර තමයි ඔස්සේ එන්න ඕනේ. ඉතින් අන්න ඒක නිසා චතුර්විධයි කියලා කියනවා. මේ එක අවස්ථාවේදී නිවන දකින්නවා කියලා කියනවනේ. දැන් සෝවාන් මාර්ගසිත පහළ වෙනකොට මාර්ගසිතේ අරමුණ වෙන්නේ නිවන. ඒ සිතෙන් දකින්නේ චතුරාර්ය සත්‍ය. ඉතින් ඒක නිසා මේ නිවන දකින විදිහ මාර්ග හතරක් මෙතනදී පැහැදිලි කරලා පෙන්වලා දීලා තියෙනවා අපිට. ඊළඟට රූප අභිනන්දන ආදී පංච අභිනන්දනයන් කෙරෙන් රූපසම වශයෙන් පංච විද වේ. මෙතනදී කියලා කියන්නේ දැන් රූපයේ අභිනන්දනය කියලා කියන්නේ සතුටු වීමනේ. දැන් රූපේ සතුටු වීම, වේදනාවේ සතුටු වීම, සංඥාවේ සතුටු වීම, සංඛාරයේ සතුටු වීම, විඥානයේ සතුටු වීම කියන පහ ගත්තාම ඒ කෙරෙන් මිදින ගතිය නිසා ඒක පංච විදයි කියලා කියනවා. ඒ පහෙන් මිදින ගතිය නිසා. ඊළඟට රූප තණ්හාදී ෂඩ්විධ තණ්හාවන්ගෙන් ප්‍රහීන ભેදයෙන් ෂඩ්විධ වෙනවා කියලා. රූප තණ්හාදී දුරු කරපු මේ හේතුවෙන් නැත්නම් ඒක නිසා හය ආකාරයි කියලා මේ නිර්වාණය විස්තර කරනවා. එතකොට දැන් ඔන්න නිර්වාණය පිළිබඳවත් හය ආකාරයකට විස්තර කරනවා. ඊළඟ මාර්ග සත්‍ය.
මාර්ග සත්‍ය භාවිතබ්බ කියලා අපි කියනවා නේද? කියන්නේ වැඩි යුතුයි. වැඩි යුතු නිසා මේක ඒකවිද කියලා කියනවා මාර්ග සත්‍ය. ඊළඟට මේක දෙවිධයක් කියලා කියනවා. මේ මාර්ගය සමත විදර්ශනා වශයෙන් වඩන නිසා දෙවිධයක් කියලා කියනවා. අපි දන්නවා මාර්ගය කියනකොට අනිවාර්යයෙන්ම විදර්ශනා කියන කොටස අනිවාර්යයෙන්ම ඇතුළත් වෙනවා කියලා අපි සම්මුති වශයෙන්ම දන්නවනේ. කෙනෙකුට මාර්ගඵල ලබනකොට මාර්ගයක් ලබන්න නම් අනිවාර්යයෙන්ම විදර්ශනා කරන්නම ඕනේ. හරි සමතෙන් ලබන්න බෑ. හැබැයි මෙතනදී කියනවා සමත විදර්ශනා වශයෙන් විදි දෙකක් වෙනවා කියලා. මේක ඇත්තටම ගොඩක් වෙලාවට පැහැදිලි වෙනවා අපි මාර්ග සිත් ගැන කතා කරනකොට. මාර්ග සිත් ගැන කතා කරනකොට කියනවා ඒ සිතේ විස්තර කරලා කියනවා මොකද්ද කොහොමද ඒක කියන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත සෝවාන් මාර්ගසිත. ඔව් ඒකත් කියනවා ඊට කලින් අපි කොහොමද දැන් මාර්ග සිත් ගැන කියන පොඩ්ඩක් ඉන්න මම ඒක ඇත්තටම පෙන්නන්නම් මෙතන මම පෙන්නන්න මට කියන්න ඕනේ එක එතෙන්ද කියනවා මේ ලෝකෝත්තර ධානයේ වඩනවා කියලා. ලෝකෝත්තර යස්මින් සමේ ලෝකුත්තර ඥානං භාවේති. හරි නියානිකං ඒ විස්තරේ තියෙනවා මම ඒකත් පෙන්නලම ඒක සඳහන් කරන්නම්. ඇයි අපි මේ සමත විදර්ශනා දෙක කියන එක විශේෂයෙන්ම මේ විදිහට සඳහන් කරන්නේ කියලා. ඒකට විශේෂ හේතුවක් තියෙන නිසා. එතකොට අපි බැලුවොත් එහෙම එන්න මම මෙතනට යන්නම්. අභිධර්ම පිටකේ ධම්මසංගණී ප්‍රකරණේ චිත්තුප්පාද කාණ්ඩේ අපි බලමු ලෝකෝත්තර සිත ගැන කතා කරන තැන. හරි? අන්න බලන්න. මෙතන බලන්න මම මේ පැත්ත ලොක් කරලා පෙන්නන්නම්. මේ බලන්න යස්මින් සමේ ලෝකුත්තරං ඥානං භාවේති නීයානික කියන අපි දන්නවනේ නිවනට පමුණුවන කියන. අපචේගාමී කියලා කියන්නේ ආචේගාමී කියන්නේ එකතු කරන තැන අපචේගාමී කියන්නේ අත්හරින තැන නේද? දිට්ඨිගතානම් පහනයි දෘෂ්ටිය පහ කිරීම පිණිස ප්‍රථම භූමියට පත්වීම පිණිස පඨමාය භූමිය පත්‍ය. ඊට පස්සේ විවිච්ඡේව කාමයේ ওই විදිහට ගිහලා බලන්න අන්තිමට මේකේ තියෙන මේ තස්මින් සමයේ පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති වගේ ওই විදිහට ඒ සිතේ තියෙන චෛතසික ධර්මය. නැත්නම් සිතේ තියෙන ධර්මයන් ටික වෙනම පෙන්නලා අන්තිමට බලන්න මෙතන කියනවා මම බලන්නේ මෙතින් සමතෝ හෝති විපස්සනා හෝති. ඒ කියන්නේ මේ මාර්ග සිතේ තියෙන ලක්ෂණ දෙකක් මේ පෙන්නන්නේ. ඒ සමතයත් විපස්සනා දෙක කියන එකත් මේ සිතේ පෙන්නනවා. ඒ කියන්නේ එකම මාර්ග සිතේ සමතේ විපස්සනා කියන දෙකම ඇතුළත් කරලා තමයි කතා කරන්නේ. ඉතින් සමතේ කියලා කියන්නේ ඊ타ත්ම අදිමාත්‍ර වූ ඒකාග්‍රතාවය. නිවන පිළිබඳව ඒකාග්‍රතාවය උපරිම වෙන අවස්ථාවක් තමයි මාර්ග සිත කියලා කියන්නේ. එතකොට ඒක සමතේ වෙනවා. ඒ සමතේ ඇසුරින්ම ඒ විපස්සනාවෙන් තමයි ඒ කෙලෙස් කැපීම සිද්ධ වෙන්නේ. එතකොට සමතයෙන් කියන්නේ සිතේ දැඩි ඒකාග්‍රතාවයක් ඇති කරනවා ඒ අවස්ථාවේ විපස්සනාවෙන් ඒ කෙලෙස් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණයක් ඇති කරනවා. ඉතින් ඒක තමයි විපස්සනා කියලා කියන්නේ මේ ප්‍රඥාවට මෙතනදී. ඒ සමතෝ හොති විපස්සනා හොති කියලා මේ දෙකම එකට කියලා තියෙනවා. ඉතින් ඒක තමයි මට පෙන්වන්න ඕනේ. අනිත් යන තමයි මට පෙන්වන්න ඕනේ අර අපි බැලුවොත් එහෙම අකුසල සිත් ගත්තොත් අපි අර ධම්මාරම්මන කියලා කතා කරපු තැනදී බලන්න ඒක විස්තර කරලා තියෙන හැටි මේ කියන්නේ මේ බලන්න යස්මින් සමේ අකුසලං චිත්තං uppannā hoti සෝමනස්ස සහගතං දිට්ඨිගත සංප්‍රයුක්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්බ තස්මින් සමේ පස්සෝ හෝති ආදි වශයෙන් විස්තර කරලා තියෙනවා. මෙතෙන් තමයි අර ධම්මාරම්මන වලට අකුසල ධර්ම ඇති වෙනවා කියලා තියෙන්නේ. අපි නැවත වරක් ගිහිල්ලා අපි බැලුවොත් එහෙම කුසල් සිත් ගැන බලනකොට ත්‍රිභූමික කාමාවචරනේ කාමාවචර කුසලයේ ගත්තත් පඨම චිත්තයේ ගත්තොත් අපිට එතන පේනවා කොයි ආකාරයෙන්ද ඒක කියලා තියෙන්නේ කියලා එතනදිත් කියලා තියෙනවා බලන්න මේ කුසල
කතමේ ධම්මා කුසල කුසල ධර්මය කවරහුද මොනවද? යස්මින් සමේ කාමාවචරං කුසලං චිත්තං uppannං හොති සෝමනස්ස සහගත ඥාන සම්පයුක්තං. එතනදිත් කියන යම් කිසි යම් සමයක කුසල සිතක් උපදිනවද සෝමනස්ස සහගතව ඥාන සම්ප්‍රයුක්තව ඒ මොනව අරමුණු කරගෙනද රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා. එතකොට මේ ධම්ම අරමුණු කියන එකෙන් දැන් බලන්න මෙතනදී කුසල ධර්ම ඇති වෙන එක ගැන කිව්වා. ඊට කලින් කිව්වා අකුසල ධර්ම ඇති වෙන එක ගැන. ඒ නිසා අපිට මේ ධම්මාරම්මන නිසා කුසලයේ ඇති වෙන්නත් පුළුවන් අකුසලයේ ඇති වෙන්නත් පුළුවන්. ඉතින් ඒක තමයි එතෙන්දී සාකච්ඡා කරේ. අර ලෝකෝත්තර සිත ගැන කතා කරනකොට අපි කතා කරේ මෙතෙන්දී මේ සමතෝ හෝති විපස්සනා හෝති කියන තැන. අපි නැවතත් ගියොත් එහෙම මේ සමත විදර්ශනා වශයෙන් දිවිධයක් වෙනවා කියලා කියන මේ මාර්ගය කියන එක ඒ වෙන්නෙම මේ අර ආකාරයෙන් සමතය කියලා කියන්නේ ඒකාග්‍රතාවයට විදර්ශනාව කියලා තියෙන්නේ ප්‍රඥාවට. ඉතින් ඒ ආකාරයෙන් අපි ඒක හඳුන ගන්න ඕනේ. එතකොට මෙතෙන්දි කියනවා මාර්ගක්ෂණයේදී සමත විදර්ශනා දෙක යුගනද්දව පවතී. ඒක තමයි අපි පෙන්වුවේ. අර සමතෝ හෝති විපස්සනා හෝති කියලා කිව්වේ. යමකුගේ ප්‍රඥේන්ද්‍රිය අධික වී නම් ඔහුගේ මාර්ගයේ විදර්ශනා නමි. යමකුගේ සමාධි ඉන්ද්‍රිය අධික වීම නම් ඔහුගේ මාර්ගයේ සමත නමි. එතකොට දැන් මෙතෙන්දි කියනවා අපි කියනවානේ ප්‍රඥාව අධික නම් ඒ කියන්නේ යාගේ ප්‍රඥා ඉන්ද්‍රිය කියන එක බොහෝසෙන් වැඩිලා නම් අපිට මේ මාර්ගයේදී අපි කියනවා යා විදර්ශනා කියලා. හරි? ඒ මාර්ගයේ විදර්ශනා මාර්ගය. ඊළඟට සමාධි ඉන්ද්‍රිය අධික වෙලා නම් ඒ කියනවා සමත කියලා. දැන් යම් කෙනෙක් ලෞකික සමාධි දියුණු කරලා ඒ අනුව විදර්ශනා කරනවා නම් එයාගේ හුඟක් වෙලාවට සමාධි ඉන්ද්‍රිය කියන එක ඉතාමත්ම ප්‍රබලයි. ශුෂ්ක විදර්ශනා කරන කෙනෙක්ගේ ප්‍රඥා ඉන්ද්‍රිය බොහෝ ප්‍රබලයි. එතකොට ඒ අවස්ථා දෙක අනුව අපිට කියන්න පුළුවන් ඒ කොයි විදිහටද මේ මාර්ගය ලැබුවේ ඒ විදර්ශනා මාර්ගයෙන්ද සමාධි සමත මාර්ගයෙන්ද කියන එක ඒ ආකාරයෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට මාර්ගය කියන එක ස්කන්ධ තුනේ හැටියට මොනවද ස්කන්ධ තුන? සීල ස්කන්ධ, සමාධි ස්කන්ධ, ප්‍රඥා ස්කන්ධ. මේ තුන අනුව අපි කියනවා ත්‍රිවිධාකාර වෙනවයි කියලා. ත්‍රිවිධ වෙනවා. මොකද සීල ස්කන්ධ, සමාධි ස්කන්ධ, ප්‍රඥා ස්කන්ධ. අපි ඒවට කියනවා නේද මොනවද ඒ ටිකට කියන්නේ අපි? මොකද්ද විශේෂ වචනය ඒකට කියන? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ත්‍රිශික්ෂා. ත්‍රිශික්ෂා කියලා නේද? අන්න හරි. ඒ ටික තියෙන්නේ ශ්‍රීමති මහත්මිය කිව්වා වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම තමයි මේ කොටස් වලට කඩලා තියෙන්නේ නේද? අපි බලමු කොහොමද කඩලා තියෙන්නේ කියලා. මොකද්ද සීලස්කන්ධය කියලා කියන්නේ? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන ටික සීලස්කන්ධය. ඊළඟට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන එක සමාධි ස්කන්ධය. ඊට පස්සේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන ඒවා ප්‍රඥා ස්කන්ධය. එතකොට ඒ විදිහට තමයි සීල, සමාධි, ප්‍රඥා කියලා වෙන් කරලා තියෙන්නේ. හැබැයි අපි දන්නවා සම්මා දිට්ඨියට පත් වෙනවා කියනකොට ඒ මාර්ග සිත ගත්තොත් මේ අටම එකවරම යෙදිලා තියෙනවා. ඒකින්ද ඒ මාර්ග සිතෙත් මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප හැම දේ يعني මේ අටම අංග අටම එකටම යෙදිච්ච තැන තමයි මාර්ගසිත කියලා කියන්නේ. එතකොට ඒක තමයි මෙතෙන්දී මේ තුන් ආකාරයකට දක්වන්නේ සීලස්කන්ධ, සමාධිස්කන්ධ, ප්‍රඥාස්කන්ධ කියලා. ඒ තුන එකටම පෙන්වන්නේ මාර්ගසිතේ. මාර්ගය කියන තැන. එතකොට මෙතෙන්දී තව පැහැදිලි කිරීමක් කරනවා. සීලස්කන්ධය කියලා කියන්නේ විරති සීලය. අපිට මේ විරති සීලය අර වෙන සීල තියනවාද? චේතනා සීලය. එහෙම කියන්න පුළුවන් නේද? පුළුවන් කියන්න. සීල තියෙන පහන එහෙම මේ සීලේ අනුස්සති කෙනෙකුට කියන්නේ පහන සීලයකී, විරමණී සීලයකී, විරති සීලයකී එහෙම කියලා කියන්නේ. එහෙමත් චාරිත්‍ර තියෙනවා. සීල. චාරිත්‍ර සීල. චාරිත්‍ර සීලය වාරිත්‍ර කියන්නේ විරති නේද? වාරිත්‍ර කියන්නේ වැළකෙනවා කියන එක නේද? අවීතික්කම සීලයක එක අර ඥානනේ අරිය ධම්මහාමුදුරුවෝ අර අටසිල් සම්පූර්ණ වෙලා ඒ වඩනකොට කියනවා දැන් අපි කියමු
මේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක ප්‍රහාණ සීලයකි චේතනා සීලයකි විරති සීලයකි ප්‍රහාණ සීල විරති සීලයකි අවීතික්කම සීලයකි සංවර සීලයකි එහෙම කියලා ඒ සීල්පද 8ම එහෙම නගනවා. ඕපින් ඒක හරි වටිනවා. ඒක සීලය කියන එක ඇත්තටම නොයේකුත් ආකාරයෙන් කියලා තියෙනවා නේද? දැන් අපි ගත්තොත් එහෙම සම්මා වාචා කියන එක සම්මා වාචාවෙන් වෙන්වීම තමයි විරති සීලයක් හැටියට ගන්න. සම්මා අපි හිතමුකෝ යම් කෙනෙකුට හොඳට කතා කරනවා කියලා කරුණාවෙන් කතා කරනවට අපි කියනවා කතා සම්මා වාචා කියලා. හරි? ඒ කියන්නේ ඒක ඒ වෙලාවේ ක්‍රියාත්මක කරන දෙයක්. ඒක කතා සම්මා වාචාව. හරි? ඒ ආකාරයෙන්ම බෙදීම් තියෙනවා. හරි? ඒ නිසා මේ සීලේ මෙතන සීලස්කන්ධය කියලා කියන්නේ විරති සීලය. විරති කියලා කිය වේරමණී සීලය. කියන්නේ බැලකීම තමයි මෙතෙන්දි මේ විරති කියලා කියන්නේ. සමාන ಜಾති වශයෙන් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන තුන් දෙන එක්කොට සීලස්කන්ධයයි සංග්‍රහ කරන ලදී. මොකද මේ සමාන ಜಾති කියලා කියන්නේ විරති. විරති විදියට. විරති සම්මා වාචා, විරති සම්මා කම්මන්ත, විරති සම්මා ආජීව. කියන ඒ තුන තමයි මෙතකොට මේ සීලස්කන්ධය කියලා කියන්නේ. ඒකේ මාර්ගයේදී තියෙන විශේෂ ලක්ෂණයක් තමයි දැන් අපි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේ ගත කරනකොට අපි වැලකීම ඒ දේ අනුවනේ අපි කරන්නේ. පරුස්ස වචනයෙන් වැලකීම අපි හිතලා වලකිනවා. ඒ කියන්නේ අවස්ථාව තියෙනවා අපිට හොඳ කේන්තියක් ආපු වෙලාවක්. හොඳ කේන්ති කියන්නේ මේ හොඳ නෙවෙයි ඒක හොඳටම කේන්ති ගිය වෙලාවක් කියලා කියන්නේ. ඒ වෙලාවේදී යම් කෙනෙකුට දොසක් කියන්නම අවස්ථාව තියෙනවා. නමුත් අපි ඒක වළක්ව ගන්න. අන්න එතකොට සම්මා වාචා විරති චෛතසිකය අපිට එතෙන්දී උපකාර වෙනවා එතෙන්දී. ඒක ඇති වෙන්නේ ඒක. ඊළඟට අහන්නද? අහන්න. මම අහලා තියෙන ওই දැන් විරති කියන එකට සම්පatti විරති, සමාදාන විරති, සමුච්ඡේද විරති කියලා. ඒ තුනකුත් මම අහලා තියෙන. ඒ කියන්නේ දැන් සම්පatti කරා නේද? අපි ඕක කරා මේක මුලදීම. මම හිතන්නේ මේකෙත් කරා. මතකද කාටද සම්පatti විරති අවස්ථාවේ දුනි කියලා? සම්පatti විරති කියන්නේ දැන් වැරද්දක් කරන්න අවස්ථාව තියෙනවා. ඒ වුණාට ඒ වෙලාවේ මధుරෙක් මැහුවත් මරන්නේ නැහැ කියලා දැන් අවස්ථාව තියෙනවා. මේ අර උදාහරණට කිව්වේ අර අම්මා කෙනෙකුට හාමස් ගේන්න කියපු එක. මොකද්ද කියන්නේ? ඒ කියන්නේ අම්මට ලෙඩේ හොඳ වෙන්න හාමස් ගේන්න කියලා දෙන්න කියලා වෛද්‍යවරයා කිව්වහම අයියා මල්ලි යවනවා. ඒතර හාවෙක් අහුවෙලත් ඉන්නවා මැද්දට. නමුත් මල්ලි ඌ උදාහරණව සත්‍යක්‍රියා කළා අම්මට හොඳ වෙන්න මම මේ සතා මරන්නේ නැහැ කියලා. එතකොට ඒ වැරද්ද කරන්න ආවත් කරේ නැහනේ. ඒක නිසා ඒ අවස්ථාව සම්පatti විරති කියලා ওই මේ පොතේම තමයි අපිට කියලා දුන්නේ මම හිතන්නේ. මේ පොතේම තමයි ඔක තිබෙන්නේ. කියන්නේ මේකේ පළවෙනි පොතේ ওই ටික තිබ්බේ නේද? ඔව් පළවෙනි පොත අපි ඉවර කරානේ. ඒ වගේ විරති කියලා සමාදාන විරති කිව්වේ නම් වැරදි නොකර ඉන්න උත්සාහ කළා ඒකෙන් වැළකීලා ඉන්න එක. සමුච්ඡේද විරති කිව්වේ අර අපිට කිව්වේ දැන් රහතන් වහන්සේ කෙනෙකුට වළකින්න දෙයක් නැහැ. සමුච්ඡේද වශයෙන්ම දෙවි හිමියෙන්ම ඒවා රකින්නවා කියලා. ඒ තුන විනිත මහත්මිය මොකද්ද එකතු කරන්න ගියේ? විනිත මහත්මියත් යමක් දරුවන් සරණයි. අර සමාදාන විරති කියන එකට අර උපමාවක් දුන්නේ අර උපාසක මහත්තයා සිල් අරගෙන කැත්තත් අරගෙන වනයේට යනවනේ දර කපන්න ගියාම පිඹුරෙක් වෙලා ගන්නවා. වෙලා ගත්තාම මෙයාට දැන් බේරෙන්නම ක්‍රමයක් නැහැ. පුළුවන්කම තියෙනවා මේ කැත්තෙන් කොටලා අයින් කරන්න. ඒ වුණාට එහෙම කරේ නැහැ. දෙවෙනි වරට සාමාන්‍ය තද කරලා මෑඟ ඉහළට යනකම් වෙලනකොට ආයි නැවත මතක් වුණා. නැවත මතක් වුණාට මම දැන් සිල්පද සමාදන් වෙලානේ ආවේ කියන එක මතක් වුණා. ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා. තුන්වෙනි පාරත් මතක් වුණාම මේ කැත්ත අතේ තියෙන නිසානේ මට මේක සිත් වෙන්නේ කියලා කැත්ත ඈතට වීසිකලා. වීසිකල්ලා යා සත්‍යක්‍රියා කළා මේ මාගේ සීලේ බලයෙන් මේ පිඹුරගෙන් මාව බේරෙන්න ඕනේ කියලා. එතකොට පිඹුරා අර දරණුව ගලවලා ඈතට ගියා යන්න මේ ඒ උපාසක මහත්තයාව බේරලා. ඒක උනේ එදා එයා සිල්පද ආරක්ෂා කරපු කෙනෙක් නෙමෙයි. එදා කොහොම හරි බුදුරජාණන් වහන්සේගෙන් සිල් ගත්තා. අරගෙන ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා. ඒ ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන ශික්ෂාපදය දිවි ගියත් කඩන්නේ නැහැ කියලා පොරොන්දුනේ. ඒ විදිහට එයා ක්‍රියා කළා. ඒකෙන් තමයි ඒ උපාසක මහත්තයා බේරුනේ.
හරි. තේරුණා. බොහොම පිං මහත්මිය ඒක මතක් කරලා දුන්නට බොහොම පිං. ඔව්. එතකොට සමුච්ඡේද විරති කියලා කිව්වේ අර කිව්වත් වගේ දැන් උදාහරණයක් විදිහට දැන් සෝවාන් ආර්යයන් වහන්සේ නමකින් එහෙම අපායගාමී කිසිම අකුසලයක් කරෙන්නේ නැහැ නේද? ඒක සමුච්ඡේද වශයෙන්ම විනාශ වෙලා තියෙන්නේ නේද? හොඳයි. එතකොට ඊළඟට අපි කතා කරමු සමාධි ස්කන්ධය. සමාධි ස්කන්ධය කියලා කියන්නේම සම්මා වායාම ආදී ත්‍රිවිධ මාර්ගාංගය. මොකද සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ඒ ධර්මය තමයි සමාධි ස්කන්ධය කියලා කියන්නේ. එතකොට මේ අතුරෙන් සමාධිය කියන එක ගත්තොත් සමාධිය කියන්නේ අපි ඒකාග්‍රතාවයනේ. ඒ කියන්නේ අරමුණේ පිහිටන්න පුළුවන් ගතිය තමයි ඒකාග්‍රතාවය කියලා කියන්නේ. කුසල් සිතේ ඒකාග්‍රතාවය. කුසල සිතේ ඒකාග්‍රතාව මෙතන ඇත්තට මේ සම්මා සමාධිය කියලා ගන්නෙ නේද? එතකොට සම්මා සමාධිය අර්ථය ගන්නකොට කුසල සිතේ ඒකාග්‍රතාවය කියලා තමයි හුඟක් වෙලාවට අපේ අටුවාවල පැහැදිලි කරලා තියෙන්නේ. කුසල චිත්තස්ස ඒකාග්‍රතාව කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි බලනකොට දැන් මෙතෙන්දි ගන්නකොට ආරම්මනේ පිහිටන්න දැන් මෙතනදී මේ මාර්ගසිත ගැන කතා කරන්නේ. මාර්ගසිතේ අරමුණ වෙන්නෙම නිර්වාණය නේද? එතකොට නිර්වාණය කියන අරමුණේ පිහිටන්න බෑ මේ සමාධිය කියන එක නැත්තම්. ඒ වගේම වීරිය නැත්තම්, වීරියේ අනුබලය ලැබුණ නැත්තම් ඒ වගේම සතියෙන් අර මේ උපකාරයක් ලැබුණ නැත්තම් ඒ එකඟ වීම වශයෙන් පිහිටන්නත් බැරි වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ තුනම එකට ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි මේ කියන්නේ. එකිනෙකාට උපකාර කරමින් ක්‍රියාත්මක වන තුනක් තමයි මේ සමාධි ස්කන්ධය කියන තැනදී සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන තුන එකට ක්‍රියාත්මක වෙන්නේ. ඒකයි අපි සමාධි ස්කන්ධය කියලා කියන්නේ. ඒකට මෙන්න මේ විදිහේ මේ උපමාවක් දෙනවා. උපමා දෙකක්ද කොහෙද දෙනවා මම හිතන්නේ. එකක් තමයි මේ සැනකෙලියක් බලන්න යම්කිසි උයනකට යාළුවෝ තුන්දෙනෙක් යනවා. දැන් යනකොට ඒ තුන්දෙනා අතරින් එක්කෙනෙක් හොඳට පිපිලා තියෙන සපු ගහක් දැකලා සපු මල් නෙලා ගන්න අත උස්සලා උනන්දු වෙනවා. නමුත් එයා උස මදි. ඒක දැකපු දෙවනි යාළුවා ඉස්සරහට නැමිලා එයාගේ පිටට නැගලා ඒක කඩා ගන්න කියලා කියනවා. හැබැයි මේ පිටට නැග්ගට එතන ඊතරම්ම ස්ථාවර තැනක් නෙවෙයි. එයා වෙවුලනවා. එයාට හරියට සමබර කරගන්න බැරුව. ඒ වෙලාවේ අනිත් යාළුවා කියනවා මගේ උරහිසටත් කකුල තියලා ඒ වැඩේ කරගන්න කියලා උදව් කරනවා. අන්න එතකොට මේ බිම ඉන්න යාළුවෝ දෙන්නගේ උපකාරයෙන් අර අනිත් යාළුවා උඩ ඉන්න යාළුවා මේ මල නෙලා ගන්නවා. ඊට පස්සේ අන්න ඒ විදිහට මේ උයන්ට ගිය යාළුවෝ තුන්දෙනා වගේ එකට උපන්න සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ මාර්ගාංග තුන අපිට දකින්න කියලා කියනවා. මොකද මේ තුනේම එකිනෙකාට කරන උපකාරය නැත්තම් අරමුණේ රැඳෙන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒක තමයි මෙතෙන්දී අපිට කියලා දෙන්නේ. එතකොට මෙතෙන්දී කියනවා එකට මේ යාළුවෝ තුන්දෙනා වගේ දකින්න කියනවා සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ මාර්ගාංග තුන. ඒ වගේම මල් පිපි සල්ගහමගේ අරමුණ දකින්න කියනවා. නිර්වාණය තමයි මෙතන අරමුණ වෙන්නේ. එතකොට අත ඔසවලා මල් නෙලා ගන්න නොහැකි වූ යාළුවා වගේ ප්‍රකෘති ශක්තියෙන් අරමුණේ එකඟව පිහිටන්න උත්සාහ කරන සම්මා සමාධිය දකින්න කියනවා. ඉදිරියට නැමී පිට දුන් දෙවන යාළුවා වගේ සම්මා වායාමයේ දකින්න කියනවා. සම්මා වායාමයෙන් අනුබල දීමේ කෘත්‍යද සම්මා සතියෙන් ස්මරණ කෘත්‍යද සිදු කරන නිසා සම්මා සමාධිය කියන එක අරමුණෙහි එකඟව පිහිටන්න සමත් වෙනවා කියලා කියනවා. ඒක බොහොම අපිට වටහා ගන්න ලේසි උදාහරණයක්. ඊළඟට කියනවා දැන් අපි කතා කරේ සමාධි ස්කන්ධයනේ. දැන් ඊළඟට ප්‍රඥා ස්කන්ධය ගැන කතා කරනවා. කොහොමද කියන්නේ? ප්‍රඥා ස්කන්ධය කියනකොට සම්මා දිට්ඨියයි සම්මා සංකප්පයයි කියන මාර්ගාංග දෙන්න තමයි ගන්න ඕනේ. එතකොට මේ දෙක අතරින් සම්මා දිට්ඨිය තමාගේ ශක්තියෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ සංස්කාර ධර්ම අරමුණු කරනකොට නිශ්චය කරන්න
අසමර්ථ වෙනවා කියලා කියනවා. ඒකට හේතුව තමයි ඒක තමාගේ ශක්තියෙන් විතරයි එතනදී බලනවා නම් මේ ඒ බලන අවස්ථාව ගැන කියන්නේ. තමාගේ ශක්තියෙන් විතරක්ම බලලා අනිත්‍ය වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ එහෙම බැලීමට ටිකක් අපහසු තත්ත්වයක්. හැබැයි විතර්කය කියන එක ගත්තාම ඒකින් පෙරල දෙනකොට අර විදිහට අනිත්‍ය වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ නිශ්චය කරගන්නට සමත් වෙනවා කියලා කියනවා. දැන් මේ කියන්නේ පොදු අවස්ථාවක්. අපි දන්නවා මාර්ගසිත පහළ වෙනකොට එක විදිහක් තමයි මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් වෙච්ච සම්මා සමාධි දක්වා වෙච්ච ඒ අංග 8ම යෙදිලා ඇති වෙන මාර්ගසිත ගැන අපි දන්නවා. ඒ වගේම තව තැනක් තියෙනවා සම්මා සංකල්පය කියන එක නැතුව ඒ මාර්ගසිත පහළ වෙනවා. එතකොට එතනදී මාර්ග අංග 7ක් පමණයි. එතනදී නැත්තේ මොකද්ද? සම්මා සංකප්පේ. එතනදී විතර්කය කියන එකේ අවශ්‍යතාවයක් යෙදෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ යෝගියා පුරුදු කරලා තියෙනවා විතර්කේ නැතුව අරමුණ හොඳින් බලන්න, අරමුණ දිහා හොඳින් බලන්න, අරමුණ අධ්‍යයනය කරන්න නැත්නම් අරමුණ ගන්න හොඳට පුහුණු කරලා තියෙනවා. ඒ කියන්නේ ධ්‍යාන වශයෙන් ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන වශයෙන් පුහුණු කරපු කෙනාට ඒ සම්මා සංකප්පය කියන විතර්කය අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි දැන් මෙතන දින උදාහරණ තමයි මේ දෙකේ එකතු වීමෙන් කොහොමද මේ ප්‍රඥා ස්කන්ධය හැදෙන්නේ කියලා. එතෙන්දි වන්නේ අර තරම් සිත ඒකාග්‍රතාවයට පුහුණු නොකරපු අවස්ථාවක් ගැන තමයි මෙතනදී කියන්නේ. ඊළඟට මෙතනදී උදාහරණයක් කියනවා. මේ උදාහරණයේදී රන්කරුවෙක් ගන්න. රත්තරන් වැඩ කරන කෙනෙක්. ඒ රත්තරන් වැඩ කරන කෙනා කහවණුවක්. යම් කිසි මුදල් කාසියක් කියන්නේ රත්තරන්. අල්ලේ තියලා හොඳ හැටි බලන්න කැමති. නමුත් ඇහෙම්ම දැන් අතේ මේ පැතලීනේ කාසියක් වගේ දෙයක් වුණොත් පැතලී නේද? එතකොට ඒ අතින්ම බලන්න බෑ. එයා කොහොමද කරන්නේ? මේ ඇඟිල්ලෙන් එයා මේ ඇඟිලි පුරුක් වලින් නවලා එහාට මෙහාට කරලා අනිත් පැත්ත හරවලා අරවම කරලා බලනවා. ඒ වගේ සම්මා දිට්ඨිය කියන ප්‍රඥාව තමාගේ ප්‍රකෘති ස්වභාවයෙන් අනිත්‍ය ආදී ලක්ෂණ වශයෙන් අරමුණු කරන්න නිශ්චය කරන්න අසමත් වෙනවා. හැබැයි මේ අරමුණ එහාට මෙහාට පෙරලලා බලන විතර්කේ තියෙනකොට අර ඇඟිලි වලින් කරන දේ වගේ එතකොට ඒ අරමුණ ගැන නිශ්චය කිරීමට සමත් වෙනවා කියලා කියනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ තුන් වැදෑරුම් වෙච්ච සීල සමාධි ප්‍රඥා කියන දේ අපිට දැනගන්න කියලා කියන්නේ. මේ පිළිබඳව මොන හරි ප්‍රශ්න තියෙනවද? හොඳයි. අපි ගත්තොත් ඊළඟට මාර්ග ගැන කියන්නේ අපි මාර්ග කියන ටික අපි එනම් ඊළඟ දවසේ සාකච්ඡා කරමු. අපි අද පැයකට අධික කාලයක් සාකච්ඡා කරා. මාර්ග පිළිබඳව ඊළඟ දවසේ සාකච්ඡා කරමු. එතකොට අපිට තියෙන්නේ 493 වෙනි පිටුවේ ඉඳලා යන්න. මේ අද සාකච්ඡාව පිළිබඳ යම් කිසි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. අද සාකච්ඡාව නම් තේරුණා මට වචනයක් තේරුම් කරලා දෙන්න. අර මේ අපි දැන් වීතික්කම කියන්නේ දැන් අනුශේ පරියුට්ඨාන වීතික්කම කියන්නේ කෙලෙස් උඩට ඇවිල්ලා වෙන එකනේ. අවීතික්කම කියන්නේ මොකද්ද? දැන් අර නාගිනේ අරිය ධම්මහාමුදුරුවෝ අර සීලානුස්සතිය කියනකොට පහයි කියන්නේ. ඒ කියන්නේ ප්‍රහාණ සීලේකි, වේරමණී සීලේකි, සංවර සීලේකි, චේතනා සීලේකි, අවීතික්කම සීලේ කියලා. ඉතින්දී අවීතික්කම කියන වචනේ අදහස් කරන්නේ අර කෙලෙස් උඩට එන්නේ නැහැ කියන එකද? ඔව් කෙලෙස් කයෙන් වචනයෙන් පිට කරන්නේ නැහැ කියන එක. ඒක අවීතික්කම කියන වචනේ කෙලෙස් ඔය අපි කිව්ව ටික සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන ඒවා කයෙන් වචනයෙන් කරන අවස්ථාව තමයි වීතික්කම අවස්ථාව. ඒකයිනේ. ඒ අවීතික්කම කියන්නේ ඒව කෙරෙන්නේ ඒ වගේ කියන එක කරන්නේ. කිරීමෙන් කිවි නැත්තම් කය පාවිච්චි කළා හරි වචනේ පාවිච්චි කළා හරි ඒක පිටට එන එක නවත්තන එක තමයි වීතික්කම වශයෙන් එන දේවල් නතර කරන එක තමයි අවීතික්කම කියලා කියන්නේ. බොහොම පින්මා. ඒ සිල්පද 8ටම උන්වහන්සේ ඒක කියනවා සීලානුස්සතිය කියලා සිල් දුන්නාට පස්සේ
ඔව්. ඒක බොහොම පිං. මං හිතුවෙත් අර වීතික්කම කියන්නේ උඩට එන එක උඩට එන එක නතර කරන එකයි කියලා මං හිතාගෙන හිටියේ. බොහොම පිං මල්ලි. උඩට එනවටත් වඩා ඒක පිටතට ඒම. දැන් අපි හිතුවොත් එහෙම දැන් අවස්ථා තුන ගත්තොත් අනුශය පරිඋත්ථාන වීතික්කමනේ. එතකොට අනුශය අවස්ථාව කියලා කියන්නේ අර අලු යට ගිනි වගේ කාරණාවක් එනකන් ඉන්නවා මතුවෙන්න. එතකොට මේ මතු වුණ අවස්ථාවට අපි කියනවා පරිඋත්ථාන කියලා. පරිඋත්ථාන කියලා. එතකොට වීතික්කම කියලා කියන්නේ මතුවෙච්ච එක කයෙන් හෝ වචනයෙන් එළියට එන අවස්ථාව තමයි වීතික්කම කියලා කියන්නේ. ක්‍රියාත්මක කිරීම. අන්න හරි. ක්‍රියාත්මක වෙනවා. ඒක වචනයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කයෙන් හරි වෙන්න පුළුවන්. ඒ ක්‍රියාත්මක වෙන අවස්ථාවේ වීතික්කම කියලා කියනවා. එතකොට දැන් අනිත් එක අපි ගත්තොත් දැන් අනුසය කියන අවස්ථාවදී ඇත්තටම ඒක මේ විද්‍යාමාන වෙන, ඒ කියන්නේ බාහිරයට පේන දෙයක්වත් එහෙම නෙවෙයි. දැන් අපි වෙන විදිහකට කිව්වොත් එහෙම අලු යටි වගේ කියන ඒ කියන්නේ සිතක් සම්බන්ධ නැහැ. ඒ කියන්නේ සිතක ඇති වෙන ධර්මයක් නෙවෙයි අනුශය අවස්ථාවේදී. හරි? අනුශය අවස්ථාවේදී සිතක ඇති වෙන ධර්මයක් හැටියට නෙවෙයි ඒ කෙලෙස් තියෙන්නේ. හැබැයි අපි ඒවා විද්‍යාමාන කෙලෙස් කියලා ගන්නවා. ඒ කියන්නේ හටගන්න පුළුවන් ශක්තිය නිසා ඒක දැන් අනුශය කියනකොට අපි දන්නවනේ දැන් කාමරාග අනුශය කියලා හිතන්නේ. අනුශය 7ක් තියෙනවනේ. මොනවද ඒ අනුශය 7? කියන්න බෑ කවුරු හරි කමක් නැහැ. මම කැමතියි ඇත්තටම මේ හිල්ඩ මහත්මිය ඉන්නව නේද? හිල්ඩ මහත්මියට පුළුවන් අනුශය 7 මතකද? අපිට ඇහෙන්නේ. මතක රාගානුසය, භවරාගානුසය, ditthි අනුසය, අවිජ්ජානුසය, අමානානුසය, විචිකිච්ඡානුසය 7ක් කිව්වද? රාගානුසය කිව්වා. කාමරාග කියලා කියනවා. කාමරාගානුශය. කාමරාගානුසය, භවරාගානුසය, ditthි අනුසය, අවිජ්ජානුසය, විචිකිච්ඡානුසය, තව එකක් පාටිගානුසය. පිළිවෙලට කිව්වේ නෑ හැබැයි. කියන්න පිළිවෙලට කියන්න පිළිවෙලට කියන්න හිල්ඩ මහත්මිය. පිළිවෙලට මට මේක අරගන්න බෑනේ. මේ කාමරාගානුසය. හරි? කාමරාගානුසය, භවරාගානුසය, රාගානුසය, ditthානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය, මානානුසය, ditthානුසය කිව්වනේ. විචිකිච්ඡානුසය. හරි. හොඳයි. ඒ 7 කොමාරේ අපිට මම හිතන්නේ කිව්වා. ඒ ඕඩර් එක වෙනස් වුණත් ඒ 7 කිව්වා නේද? එතකොට ඒ 7 ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම කාමරාග අනුසය කියන එක සිතක යෙදෙන එකක් නෙවෙයිනේ අනුසය කියන එක. සිතක යෙදෙනකොටම එතකොට ඒක විද්‍යාමාන ධර්මයක් නෙවෙයි අවිද්‍යාමාන ධර්මයක්ද? ඒ වුණාට ඒක මෙහෙමයි. ඒක ඇත්තටම මේ මමත් ඔක මෑතකදී තමයි ඒ ගැන ඉගෙන ගත්තේ. එතකොට කියනවා දැන් සිතක යෙදෙන අවස්ථාවක් ගත්තොත් දැන් බලන්නකෝ දැන් අපි හිතමුකෝ අපිට තරහ සිතුවිල්ලක් ආවයි කියලා. උදාහරණයක් ඇටියට. එතකොට ඔන්න පටිඝ අනුස්සය තමයි ඒක ඒ පටිඝය කියනකොට ද්වේෂය කියන එක ඔන්න පරිඋත්ථාන තත්ත්වයට ආවනේ. කියන්නේ අපේ රුස්සන් නැති ගතියක්. එහෙමත් නැත්නම් ඒකට යම් කිසි තරහක් ගියොත් එහෙම ඒක ඔන්න ආව සිතට ඇතුළත් වුණා. අපිට ද්වේෂ සිතක් පහළ වුණා කියලා අපි කියනවා. ඒ සිතේ තියෙන ද්වේෂය කියන එක නේ. එතකොට ඔන්න එතන දැන් ද්වේෂය කියන චෛතසික ධර්මය අපිට ක්‍රියාත්මක වෙනවා. ඊළඟට එතනින් එහාට ගිහිල්ලා විහිංසා පැත්තට තව කෙනෙකුට රිදවන්න නැත්නම් හානියක් කරන්න කයෙන් හරි වචනයෙන් හරි යනවා නම් එතෙන්දී වීතික්කම අවස්ථාවට එකපත් වෙනවා. පරිඋත්ථාන අවස්ථාව තමයි මුලදිම තරහ ගියේ. හරි ඒකෙන් හැබැයි බාහිර කෙනෙකුට කිසිම වැඩක් සිද්ධ වුණේ නැහැ තාම. නමුත් එතනින් නවතින්නේ නැතුව ඉදිරියට ගිහිල්ලා එනකොනෙකුට යම් කිසි විදිහකින් බනිනවා නම් හරි නැත්නම් කායික විහිරිහැරයක් කරනවා නම් හරි එතකොට ඔන්න වීතික්කම අවස්ථාවට ගිහිල්ලා. ඒ අවස්ථා දෙකේදීම ඒ සිතේ ඒ ක්‍රියාත්මක වෙන සිත්වල ඒ චෛතසික ධර්මයන් යෙදෙනවා. නමුත් දැන් අනුසය අවස්ථාවේදී එහෙම චෛතසික ධර්මයක් යෙදෙන්නේ නැහැ. දැන්
අපි බැලුවොත් එහෙම අපේ රාගානුසයක් තියෙනවා, මානානුසයක් තියෙනවා, ditthියානුසයක් තියෙනවා, විචිකිච්ඡානුසයක් තියෙනවා, ඔක්කොම තියෙනවා. නමුත් එක සිතක ඔක යෙදෙන්නත් බෑනේ. ඒ විදිහට බැලුවාම මේ අනුසය කියන ධර්ම අපි සලකනවා ඒවට ශක්තියක් තියෙනවා මේ ඉදිරියේදී කෙලෙස් ඇති කරන්න. කෙලෙස් සහිත සිත් ඇති කරන්න හැකියාවක් තියෙනවා. ඒක නිසා එතනදිත් අපි අනුශය හැටියට සලකනකොට කාමරාග අනුශය කියනකොට අපි ලෝභ චෛතසිකය කියලා නම් කරනවා. ඊළඟට හැබැයි අපි දන්නවා චෛතසික කියලා යෙදෙන්නෙම සිත්වල කියලා. නමුත් අනුශයට එනකොට ඒ අනුශයත් අපි නම් කරනවා ඒ චෛතසික ධර්ම ආශ්‍රයෙන්. මේක තමයි ථේරවාද සම්ප්‍රදාය. එතකොට අපිට පටිඝ අනුශය කියන තැනදී අපි පාවිච්චි කරනවා ද්වේෂය කියන වචනේ. ඒ වගේම අපි ගත්තොත් එimhe විචිකිච්ඡා අනුසය කියනකොට අපි විචිකිච්ඡා චෛතසිකය කියන හැටියට පාවිච්චි කරනවා. නැත්නම් භාවිතා කරනවා හඳුන්වනවා. ඉතින් ඒ විදිහට ඒකත් පොඩ්ඩක් මතක් කරගන්න ඕනේ. මම හිතන්නේ මම සමහර විට මුලදී ඊට වඩා පරස්පර අදහසක් කිව්වදෝ කියලාත් මතකයක් තියෙනවා. නමුත් අවසාන වශයෙන් අපිට දැනගන්න ලැබුණේ මේ අනුශය කියන තැන්වලදීත් අපි හඳුන්වන්නෙම පරමාර්ථ ධර්ම හැටියට ඒ අපි එදිනදා භාවිතා කරන සිත්වල යෙදෙන පරමාර්ථ ධර්ම හැටියටම තමයි ඒ ටිකත් හඳුන්වන්නේ කියන එකත් පොඩ්ඩක් මතක් කරගමු. කලින් කිව්වෙත් එහෙම තමයි කාමරාගානුසය කියන එකයි භවරාගානුසයයි කියන එක දෙකම ලෝභචෛතසිකය කිව්වා. පටිඝානුසයට දේශචෛතසිකය කිව්වා. ditthානුසයට ditthිචෛතසිකය කිව්වා. අවිජ්ජානුසයට මෝහචෛතසිකය කිව්වා. මානානුසයට මානචෛතසිකය කිව්වා. විචිකිච්ඡානුසයට විචිකිච්ඡාචෛතසිකය කිව්වා. කලින් එහෙම තමයි කියා දුන්නේ. හරි හරි. එහෙමනම් හරි. එහෙනම් හරි. මට මතකයක් නිකන් ගිනි පුපුරවාගෙන නේද මල්ලි? ඔව් අන්න අපි අලු යට ගිනි වගේනේ. අලු යට ගිනි වගේ. ඒක තමයි. මතුවට එළියට පේන්නේ නැහැ. නමුත් අවස්ථාව આવොත් පත් වෙලා ලොකු ගින්නක් අට ගන්න අවස්ථාවක් තියෙනවා නේද? හොඳයි. බොහොම පිං. එහෙමනම් තව මොකුත් අදහස් ප්‍රශ්න තියෙනවද? නැහැ. හොඳයි. එහෙමනම් අපි අද දවසට සාකච්ඡාව නිමා කරමු. අපි අදත් මේ අපි කතා කරපු සාකච්ඡාව අපි විදර්ශනාවට භාජනය කරමු. ඒ වගේම අපේ අර අසනීපයෙන් පසු වුණ දරුවන්ටත් සෙත් සාන්තියක් ප්‍රාර්ථනා කළා නැත්නම් සුවය ප්‍රාර්ථනා කළා වැඩසටහන නිමා කරන්න දෙවියන්ටත් පිං දීලා මම ඊටම ගෞරවයෙන් ශ්‍රීමති අද අපේ විනිතා මහත්මිය ඉන්නව නේද? ශ්‍රීමති මහත්මිය නිවාඩුවක් දෙමු එහෙනම්. විනිතා මහත්මිය අපි විනිතා මහත්මියට යමු. ඔතුමියට ඊටමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා අද වැඩසටහන නිමා කරන්න කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි, තෙරුවන් සරණයි. ශ්‍රීමති මහත්මියගේ වාක්‍ය ඛණ්ඩේ නම් ඒ තරම් මට එක දිගට කියන්න බෑ. මේ විදිහට මම දන්න විදිහට කියන්න. විදර්ශනාව මම කියන්නද අවශ්‍ය නම්? ඒක කියලා මම ඔබතුමියට මේ සෙත් පතන්න දෙන්නම්. එහෙම කරමු. විදර්ශනාව කමන්නේ කිය. හොඳයි හොඳයි. අනේ හොඳයි. කියන්නේ ශ්‍රීමති මහත්මිය විදර්ශනාව කරන්න මේ අප විසින් අභිධර්ම භාවනාමය වැඩසටහනේදී පැයකට අධික කාලයක් ධම්ම සම්මස්සනය කිරීමෙන් රැස් කරගත්තා වූ සියලුම කුසලානිසංස අපි චතුරාර්ය සත්‍යයට හරවමු. ඒ භාවනා වාරයේදී අපේ සිත් සතන් තුළ ඇති වූ කුසල චිත්ත චෛතසික නාම රූප ස්කන්ධ ආයතන ධාතු වශයෙන් යන පරමාර්ථ ධර්ම සියල්ලම මොහොතක් මොහොතක් පාසා ඇතිව නැතිව යන බැවින් අනිත්‍යය, ඇතිවීම නැතිවීම දෙකින් පෙළෙන බැවින් දුක්ඛයෝය, කැමැති පරිදි පවත්වාගත නොහැකි හේයින් අනාත්මයෝය, අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ චිත්ත චෛතසික නාම රූප ස්කන්ධ ආයතන ධාතු ආදී වූ පරමාර්ථ ධර්ම සියල්ලම පීලන සංකත සංතාප විපරිණාමාර්ථයෙන් සමන්නාගත හේයින් දුක්ඛාරි සත්‍ය නම් වන්නේය. ඒ දුක උපදවන්නා වූ පූර්ව භව තෘෂ්ණාව ආයෝහන නිධාන සංයෝග පලිබෝධාර්ථයෙන් සමන්නාගත වුණු දුක්ඛ සමුදය ආර්ය සත්‍යයයි. දුකත් සමුදයත් නැති නිර්වාණ ධාතුව විවේක නිස්සරණ අසංකත අමතාර්ථයෙන් සමන්නාගත දුක්ඛ නිරෝධාරි සත්‍යයයි. දුක පිරිසිඳ දකින සමුදය ප්‍රහාණය කරන නිරෝධය සාක්ෂාත් කරන්නා වූ ආර්ය ශ්‍රාංගික මාර්ගය නීයාන හේතු දස්සන අධිපතේයාර්ථයෙන් සමන්නාගත දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයයි. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා අනන්ත සසර පටන් පුරුදු පුහුණු කොට නිවිසනසී වදාලා වූ ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම සඳහා අප විසින් මේ කරගෙන යනා වූ සියලුම කුසල් පාරමිතා බවට පත් වේවා.
කෙලෙස් ගිලි මෑ තරණය කොට සසර දුක්ගිනි නිවා වූ ඒ උතුම් වූ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට සදාකල් අපගේ උත්තමාංග ගෞරවාචාර නමස්කාරය වේවා. අපගේ ජීවිතද පූජා වේවා, පූජා වේවා, පූජා වේවා. උපසමානුස්සති අපි මේ විදිහට අනුස්සති කරමු. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බ උපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ නිරෝධෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ. එයමයි ශාන්ත, එයමයි ප්‍රණීත, සියලුම සංස්කාර ධර්මයන්ගේ සංසිඳීම නම් වූද, කෙලෙසුන් නම් වූ උපදීන්ගේ දුරු කිරීම නම් වූද, තණ්හාවගේ නිර්වශේෂ ක්ෂය වීම නම් වූද, නොයල්ම ඇත්තා වූද, කෙලෙස් සතුරන්ගෙන් නිදහස් වූද නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම ශාන්තයි ප්‍රණීතයි. ශාන්තයි ප්‍රණීතයි, ශාන්තයි ප්‍රණීතයි. ඒ උතුම් වූ නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට අප විසින් මේ කරගෙන යන්නා වූ සියලුම කුසලානිසංස පාරමිතා බවට පත් වේවා. සාදු සාදු සාදු. විනිත මහත්මිය. සාදු 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 බොහොම පිං ශ්‍රීමති මහත්මිය. තෙරුවන් සරණයි ඔබතුමියටත්. ඉතින් අද දවසේ අපි සත්‍ය ප්‍රකරණයට බහින් ඉස්සෙල්ලා පහදලි කරගත යුතු ධර්ම කොටස තමයි අභිධර්ම සංග්‍රහය විස්තර වෙන්නේ. ඉතින් ජයන්ත රත්නායක මැතිතුමා අර සබ්බදානං ධම්මදානං ජිනාති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා පරිදි සියලු ධර්මයන් අභිභවා සියලු දානයන් අභිභවා ධර්ම දානය මුල් තැන ගන්නවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ ආකාරයෙන් ඔබතුමා මහත්වර වීරියක් අරගෙන මේ අභිධර්මාර්ථ සංග්‍රහයේ කරුණු පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඒ ලබාගත් ආ කුසල ශක්තිය අපි පළමු කොට ලෝකයේ ශාසනයත් අපවත් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සමත් දිව්‍ය කැලවෙත පින් පඬුරක්ෂය අනුමෝදන් කරමු. සතරවරන් දේවරුන් වහන්සේලා, විෂ්ණු කතරගම ගම්බාර සමන්පත්තින් දේවතාවුන් වහන්සේලා, මහා බ්‍රහ්මයා, මහා භද්‍රකාලී මෑණියන් වහන්සේ, ජයශ්‍රී මහ බෝසත්මිඳුන් වහන්සේට අරක් ගත්තා වූ කළු බණ්ඩාර දේවතාවුන් වහන්සේ, දන්ත ධාතුන් වහන්සේට පිහිරට ආරක්ෂාව සිටිනා ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා, පොළොව මහී කාන්තාව, වැස්ස වලාහක දෙවියන් ඇතුළු පින් කැමති අන්තක් දෙවරු ඇතන. ඒ වගේම රත්නායක මෙතිතුමා ඇතුළු අප සියලු දෙනාගෙන් පිහිට ආරක්ෂාව සිටිනා ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා, විශේෂයෙන් මලින්ද හේරත් දරුවාට, ඉරේසා හේරත් දරුවා ඇතුළු ඒ පවුලේ අනිත් දරුවන් දෙදෙනා ඇතුළු සියලු දෙනාටම පිහිට ආරක්ෂාව සිටිනා ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී දිව්‍ය සම්පත් වඩා වර්ධනය කරගනිත්වා. කෙලවර දෙවියන්ද ප්‍රාර්ථනා කරන්නා වූ බෝධි වලින් අමාමහ නිවනින් සැනසීමට මේ උතුම් පින හේතු වාසනාව වේවා කියලා අපි මෛත්‍රියෙන් පින් දෙමු. ඉදම් ඉමින් ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්බුද්ධ ශාසන, චිරන් රැක්කන්තු සම්බුද්ධ දේශනං, චිරන් රැක්කන්තු සම්බුද්ධ ශ්‍රාවකං. එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා, සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා, සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. දැන් සිහිපත් කරගන්න. අපි නම් මේ පරලෝකයේ සියලු ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. මේ භව ගමනේ අපි නම් වශයෙන් දන්නා ඥාතීන්ට අමතරව සසර පුරා අපෙන් පින් ගන්න යන්තක් ඥාති පිරිසක් ඇවිත් ඉන්නවනම් ඒ සියලු දෙනාටම මේ පින් අයිති වේවා. ඒ අයගේ පරලෝසෙ වඩා වර්ධනය වේවා. ඒ අයද කෙලවර ප්‍රාර්ථනා කරන්නා වූ බෝධි වලින් අමාමහ නිවනින් වීමට මේ පින හේතු ආසනාව වේවා කියලා අපි පින් දෙමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉතින් ඒ වගේම අද දවසේ ධර්මයේ මේ ආකාරයෙන් දෙසන්නට ඔබතුමාට ශක්තිය ධෛර්ය අවශ්‍ය සහයෝගය ලබා දුන්නා වූ ඒ ගිහි පැවිදි උතුමන්ටත් පළමු කොට අපි මේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම ඔබතුමාගේ පවුලේ සියලු දෙනාටත් මේ පින් එකාකාරවමත් වේවා. සියලු දෙනාගේම සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. ඒ සියලු දෙනාම නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා. ඔබතුමත් යම් ආකාරයකින් බුදුපසේ බුදුමහරහත් බෝධි වලින් යම් බෝධිය ප්‍රාර්ථනා කරනවා නම් ඒ උතුම් බෝධියෙන් නිවනින් සැනසීමට මේක සසර පුරාම වහන්සේ ඔබතුමා පසුපසේන සෙවණන් ලක්මින් පසුපසේන කුසල ධර්මයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම යම් ආකාරයකින් මෙවැනි දහම් මණ්ඩපයක ඒක රාශි වෙලා අපි සියලු දෙනා මෙහිම කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් දහම් දෙසන්නට
යම් ආකාරයෙන් අපි සියලු දෙනාටම යම් හුරුවක් ලබා දුන්නා නම් ඒ සියලු උත්තමයන් වහන්සේලාටත් මේ පින් අයිති වේවා. සසර පුරා නිවන් දකින අතුරු කිසිම කාලයක කිසිම ආකාරයකින් අකුසල් මිත්‍යා දෘෂ්ටික කුලවල නූපදීවා. තව තවත් උතුම් කුලවල ඉපදෙලා තව තවත් දීර්ඝ විදිහටම සංසාර ගමන අවසන් කරන තුරු මේ දහම් මාර්ගයේම ගමන් කිරීමට අප සියලු දෙනාටම හේතු වාසනා උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපේ සිතකයි වචනයන් තුන්දොරින් දැන හොනොදෙන විතරත් නෙකේ යම් වරද පමාවක් වුණා නම් ඉතින් සමාව ගමු. කායේන වාචා චිත්තේන පමාදේන මයං කතං අච්චයං කම මේ බන්තේ බුරිපඤ්ඤ තථාගත අච්චයං කම මේ ධම්ම සම්දිත්තික අකාලික අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර. ඒ වගේම ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන යාව නිබ්බාන පත්තිය සම්මා දිට්ඨිකෝ හෝතු ති හේතුපටිසන්ධිකෝ ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉතින් අපි පෙර දිනක ඒ නරින්ද චිරස්ත්‍රීගේ දුවයි ඒ බෑණනුවන් දෙන්නගේ අසනීප තත්වයට බොහෝ සෙයින් අපි කලබල වෙලා කැළඹිලා තමයි මේ අවස්ථාවවලදී අපේ චිත්ත ශක්තිය විශ්වයට මුදා හැරියේ. ඉතින් අපි කරපු ඒ පුණ්‍ය සත්‍යග්‍රහණයේ හේතුවෙන් ඒ දරුවෝ දැන් සුවපත් වෙමින් පවතිනවා කියලා තමයි මොහොතක් පාසා අදිෂ්ඨාන කරමු. ඒ දරුවෝ වහවහ සුවපත් වේවා කියලා අපි කරන සියලුම කුසල ධර්මයන් අපි දෙවියන්ට අනුමෝදන් කළා. ඒක තමයි ලොකුම බලය වෙන්නේ. අපි දෙවියන්ට ඒගොල්ලන්ගේ ඉෂ්ඨකාමී දෙවියන්ටත් දැන් පින් අනුමෝදන් කරලා තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් ඒගොල්ලන් රැක බලා ගන්නවා. කොයි රටක හිටියත් කොහේ හිටියත් දෙවියන්ගේ දේව ආශිර්වාදය ලැබෙනවා. මොකද විශේෂයෙන් සත්පත්තින් දිව්‍යාංගනාන් වහන්සේ සියලු ලෝකයක් දෙස බලන අම්මා කෙනෙක්. හැම අවස්ථාවකම අපිට පිළිහිට වෙනවා. ඕනම වෙලාවක තමන්ට පුළුවන් සත්‍ය ක්‍රියාවක් කරන්න මන් සත්පත්තින් දිව්‍යාංගනාන් වහන්සේගේ ගුණ මහිමය තේරුම් අරගෙන මේ විදිහට සත්‍ය ක්‍රියා කරනවා. මට මේකට පිළිහිට වෙන්න කියලා ඉල්ලීමක් කරන්න. මොකද අපි මම අවුරුදු 20ක් 25ක් විතර තිස්සේ මන් සත්පත්තිනි මෑණියන් වහන්සේගේ ඒ පුද පූජාවලට සම්බන්ධ වෙනවා. කොහොම වුණත් අපි ලබා ගත්තා වූ මහා කුසල සම්පත්තිය හේතුවයි ආනුභාවයි ආරක්ෂාවයි. මොකද දෙවියන්ගෙන් ඉල්ලන්නට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. දෙවිවරුන්ට පූජා වට්ටි තියන්න නෙවෙයි ඕනේ. බුදුහාමුදුරුවෝ ආනුදැන වදාරලා තියෙන්නේ පින් කළා පින් දෙන්න කියලා. ඉතින් එතකොට පින් දෙන්නේ කාටද? කවුද මට මේ පින් දෙන්නේ කියලා උන්වහන්සේලා බලනවා. බලලා ඉතින් ඒගොල්ලන්ට යහපත සැලසෙනවා කියලා ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. මාස පොය 15 දිනවලට නියෝගයක් නිකුත් කරලා තියෙනවා. විශේෂයෙන්ම පින් කර නැත්තම් හොයන්න දේව මණ්ඩලයට ප්‍රකාශ කරන්න ඇවිල්ලා එතකොට ඒගොල්ලෝ අපිට සෙට් කරනවා කියලා. ඒ කටයුතු බොහෝ සෙයින් දිගට කතා කරන්න තියෙනවා. කොහොම වුණත් අපි මේ එකතු වුණායින් තමයි මේ වගේ කල්යන් මිත්‍ර සම්පත්තියේ මේ වගේ දේවල් කරගන්න පුළුවන් උනේ. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම ධර්මයේ අපිට අර කිව්වා වගේ පහුරක් ඒකට වෙන්න පහුරක් පමණයි කරේ තියාගෙන යන්න නෙමෙයි. ධර්මයෙන් අපි ඈතර වෙමු. ඒ ඈතර වීම දක්වා කල්යන් මිත්‍ර සම්පත්තියෙන් සියලු දෙනා ඒක රාශි වෙමු කියලා මම යෝජනා කරනවා. ඒ වගේම ශ්‍රීමති මහත්මියට අනිත් සියලු දෙනාට මේ දහම් මග යන්නට තව තවත් ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇත්තටම හැම වෙලේම අනුන්ගේ දුකට පිහිට වෙන ඔබතුමියටත් අනිත් අයට සෙත් පතන ඒ සියලු සෙත් බලෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිතයක් ලබන්නට හේතු වේවා වාසනාව වේවා. ඊළඟට දරුවන්ට පවුලේ සැමටත් ඒ සියලු ආශිර්වාද ඒ ආකාරයෙන්ම ලැබිලා සුව පහසුවෙන් ජීවිත ගමන ගෙනියලා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිතයක් ලැබෙමින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වේවා වාසනාව වේවා. ඔබතුමිය ජයන්ත මහත්මයාට පුණ්‍යානුමෝදනා කළා. අපි එහෙනම් නිමා කරමු වැඩසටහන ජයන්ත මහත්මයා. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි හැමෝටම. නැවත හම්බ වෙමු අපි ලබන සතියේ නේද? හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.